මම දැන් මගේ මුළු ස්ක්‍රීන් එකම ෂෙයා කරා. ඒක ඔයගලන්ට පේන්නට ඕනේ අපි ෂෙයා කරපු මූල්‍ය පද්ධති සමීක්ෂණය කියන පාඩමට අදාළ PowerPoint presentation එක. ඊළඟට මට කියන්න ඔබට මේ වෙබ්සයිට්ස් වල මම පෙන්නනවා මේ බැංකු අංශය කියන එක, interim financial statement මේවා ඔබට පේනවද? පේනවා සර්. හරි ඔක්කොම ටික පේනවානේ. ඒ කියන්නේ සම්පූර්ණ ස්ක්‍රීන් එක ඔබට පේනවා කියලා මම හිතනවා. right එහෙමනම් අපි පාඩම පටන් ගමු. right එතකොට අපි දැන් කතා කරගෙන ආවා මේ කතා කරගෙන ආවා මූල්‍ය පද්ධතිය සම්බන්ධයෙන් මේකේ තියෙන විවිධ සංරක්ෂක. ඒතර මූල්‍ය පද්ධතිය අපි ප්‍රධාන වශයෙන්ම කතා කරා මූල්‍ය පද්ධතියක ඇති වැදගත්කම, ඊළඟට මූල්‍ය අතරමැදිකරණය, ඊළඟට අපි කතා කරගෙන ඇවිල්ලා මම හිතන්නේ අපි මුදල් වලට, ඊළඟට මුදල් සැපයුම, මුදල් ඉල්ලුම, ඊළඟට මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව අපි කතා කරා. එතකොට මේ මුදල් කියන ප්‍රධාන මාතෘකාව කතා කිරීමෙන් අමතරව ඊළඟට අද අපි ගමන් කරන්නේ කතා කරන්න මූල්‍ය ආයතන කියන මාතෘකාව සම්බන්ධයෙන්. එතකොට මූල්‍ය ආයතන කියන එක ගත්තම මේ පාඩමේ අපේ මූලික අරමුණු වෙන්නේ මූල්‍ය ආයතන පිළිබඳව හඳුනා ගැනීම, මූල්‍ය ආයතනවල ප්‍රධාන ව්‍යාපාරික කටයුතු සැකවින් හඳුනා ගැනීම. කාගේ හරි මයික් එකේම ඔන් වෙලා දිනවා මියුට් කරගන්න. බලපත්‍රලාභී වාණිජ බැංකු පිළිබඳව හඳුනා ගන්න, බලපත්‍රලාභී විශේෂිත බැංකු පිළිබඳව හඳුනා ගන්න. ඒ වගේම බලපත්‍රලාභී මුදල් සමාගම්, රක්ෂණ සමාගම් සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්යභාරය, ඒකක භාරයන් සහ වෙනත් මූල්‍ය ආයතන පිළිබඳව කතා කරන්න. ඒතකොට මේකෙම මේක පාඩම් අංක 6 පළවෙනි කොටස. ඒතකොට දෙවෙනි කොටසේ අපි මූල්‍ය ආයතන වලට බලපාන්නා වූ අවදානම් සහ අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා ඇති රාමුව පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් මේව තමයි මේ මූල්‍ය ආයතන කියන පාඩම අපි හදාගෙන තියෙන්නේ. එතකොට මේකෙදි අපි ඊළඟට අපි මේ මූල්‍ය ආයතන වලින් ගියාට පස්සේ අපි යනවා මූල්‍ය ආයතන ඔබ වෙත ඉදිරිපත් කරන්නා වූ විවිධ ප්‍රොඩක්ට්ස්, සේවා සපයන විවිධ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්න. ඒක තමයි දැන් මේ පාඩමේ මූලික වපසරිය වෙන්නේ. right? එතකොට අද පාඩම අපි හඳුනා ගන්න හදන්නේ මේ තියෙන විවිධ මූල්‍ය ආයතන වර්ග මොනවද, ඒවායේ කාර්යභාරයන් මොනවද කියලා ප්‍රධාන දේවල් ටික තමයි අපි හඳුනගන්නේ. right? එතකොට මූල්‍ය ආයතන කියන්නේ මොකක්ද කියලා ඔබෙන් අහුවොත් අපි කියනවා මූල්‍ය ආයතන කියලා කියන්නේ ගනුදෙනු සිදු කිරීම සඳහා විවිධ සේවාවන් සැපයීමේ ව්‍යාපාරික කටයුතු මගින් ලාභ ලැබීමට කටයුතු කරන ආයතන මූල්‍ය ආයතන වේ කියනවා. එතකොට යම්කිසි මූල්‍ය ගනුදෙනුවක් සිදු කිරීම සඳහා විවිධාකාරයෙන් සේවාවන් සපයමින් ඒ තුලින් ලාභ ලැබීමට උත්සාහ කරන්නා වූ ආයතන. දැන් මූල්‍ය ආයතන කියලා කිව්වම බැංකුව විතරක් නෙමෙයි. දැන් ඔබ මූල්‍ය ශාස්ත්‍රයට එනවා කියලා කියන්නේ රස්සාවක් බැංකුවකම හොයා ගන්නවා කියන එක නෙමෙයි. ඒ මූල්‍ය ශාස්ත්‍රය කිව්වම ඉතා පුළුල් ශාස්ත්‍රයක්. එහි මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පවතිනවා. එතකොට දැන් මේක එකපාරක් ප්‍රශ්නයකටත් අහලා තිබ්බා. right? මූල්‍ය ආයතන කියලා කියන්නේ බැංකුව විතරද කියලා. ඒක නෑ, මූල්‍ය ආයතන කියන්නේ බැංකුව විතරක් නෙමෙයි. ඒක විශාල වපසරියක් තියෙනවා. එතකොට මූල්‍ය ආයතන කියලා කිව්වම අපිට හඳුනා ගන්න පුළුවන් බැංකු, ඒක විශේෂ වැදගත්කමක් තියෙනවා. මොකද විශාල වත්කම් ප්‍රමාණයකට ඔවුන් හිමිකම් කියනවා. බැංකු, ඊළඟට රක්ෂණ ආයතන, බලපත්‍රලාභී මුදල් සමාගම්, ආයෝජන සමාගම්, ඒකක භාර, මූල්‍ය කල්බදු සමාගම් යනාදී වශයෙන් වූ මූල්‍ය ආයතන. right? එමනම් මේක පළවෙනි දේ. ඊළඟට මේ මූල්‍ය ආයතන වල ව්‍යාපාර කටයුතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔවුන් සිදු කරනවා අන්තර්මූල්‍යකරණය, ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන්. මේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන් හෙවත් මූල්‍යාන්තරකරණය කියන්නේ මොකක්ද, කරන්නේ කොහොමද, ඒකේ දේවල් අපි සියල්ල කතා කරලා තියෙනවා මේ වෙනකොට නේ. මතක ඇතිනේ, අර මුදල් රැස් කිරීම, ඉතුරු මේක රාශී කිරීම, පරිණත කාල පරිවර්තනය, right? යනාදී වශයෙන් අපි කතා කරා මේ කතන්දරේ. ඉතින් මේ බිස්නස් එකේ ඉන්නවා මේ මූල්‍ය ආයතන. ඒතර පළවෙනි එක අන්තර්මූල්‍යකරණය. ඒතර මූල්‍ය ආයතනික ප්‍රමුඛතම කාර්යය මොකක්ද කියලා අහුවොත් ප්‍රමුඛවම කාර්යය තමයි මූල්‍ය අතරමැදිකයට අන්තර්මූල්‍යකරණයේ යෙදීම. right?
දෙවැනි එක තමයි මූල්‍ය ගනුදෙනු සේවා සැපයීම. අපි කියනවා ෆයිනෑන්ෂල් සර්විසස් කියලානේ. එතකොට මේ තමයි මේ මූල්‍ය ආයතනයක් ගත්තොත් ඉතා සරලව ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක. මොකද කොටස් දෙක? අන්තර්මූල්‍යකරණය සහ මූල්‍ය ගනුදෙනු සේවා සැපයීම. right? එතකොට මේ මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට PowerPoint එක නෑ PDF එක නෑනේ. මූල්‍ය ආයතන අන්තර්මූල්‍යකරණය හෝ මූල්‍ය ගනුදෙනු සේවා සැපීම යන ව්‍යාපාර කටයුතු දෙකෙන් එකක් හෝ ඒ දෙකම සිදු කරන අවස්ථා දක්නට ලැබෙනවා කියලා අපි කියනවා. ඒතකොට ඇතම් මූල්‍ය ආයතන පවතිනවා ඔවුන්ගේ ප්‍රධාන භූමිකාව තමයි මූල්‍ය සේවා සැපීම. ඔවුන් සමහරක් විට අන්තර්මූල්‍යකරණයේ යෙදෙන්නේ නැහැ. නමුත් ඇතම් මූල්‍ය ආයතන තිබෙනවා අන්තර්මූල්‍යකරණයේ යෙදෙනවා. නමුත් මූල්‍ය සේවා සැපීමට විශේෂයෙන් යොමු වෙන්නේ නැහැ. නමුත් අපි දකින බොහෝමයක් මූල්‍ය ආයතන බැංකුව ඇතුළුව මේ ව්‍යාපාර කටයුතු දෙකම සිදු කරනවා. ඒතකොට අන්තර්මූල්‍යකරණය කියලා කියන්නේ අරමුදල් මත පදනම් වන ව්‍යාපාරික කටයුත්තක්. ඇයි එහෙම අපි කියන්නේ? අන්තර්මූල්‍යකරණයේදී අපි සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු කරන්නේ අරමුදල් ඉතුරුම එකක වලින් අතිරික්ත එකක වලින් ලබා ගැනීම සහ හිඟේ එකක වලට ලබා දීම යන කාර්යභාරය. ඒතකොට අරමුදල් මත තමයි පදනම් වෙන්නේ. ඒතකොට අරමුදල් රැස් කිරීම සඳහා වියදමක් යනවා. අරමුදල් ලබා දීම තුළින් ආදායමක් ලබනවා. එතකොට මේ අරමුදල් රැස් කිරීම සඳහා යන වියදමත් හෙවත් ගෙවූ පොලියත් අරමුදල් ලබා ගැනීම ලබා දීම අරමුදල් ලබා දීම වෙනුවෙන් ලැබෙන ආදායමත් හෙවත් ලැබූ පොලියත් අතර වෙනස හෙවත් ශුද්ධ පොලි ආදායම මේ මූල්‍ය ආයතනයක ප්‍රධාන ආදායම් ප්‍රභවයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේක තමයි අපි මේ හුඟක් යාට දකින්නේ බැංකුවකට ගියොත් මේක තමයි ප්‍රධානතම ව්‍යාපාරික කටයුතු. තැන්පතු රැස් කිරීම, ණය දීම. ඊළඟට දෙවැනි කාර්යය තමයි ඔවුන්ගේ මුදල් ගනුදෙනු සේවා සැපයීම මගින් ලාභ ලබා ගැනීම. අපි මේවට කියනවා fee based income කියලා. එතකොට මේකෙදී යම්කිසි සේවාවක් සපයලා ඒ සේවාව වෙනුවෙන් ගාස්තුවක් අය කරනවා. උදාහරණයක් හැටියට ඔබට බැංකු අනකරයක් ගන්න ඕනේ නේ. එතෙදි බැංකු ඔබ චෙක්පත් දුන්නට සාමාන්‍යයෙන් ඒ විශ්වාසය අඩුයි. නමුත් බැංකු අනකරයක ඇති විශ්වාසවත්භාවය උඟක් වැඩි. ඉතින් ඔබ මොකද කරන්නේ? බැංකුවට ගිහිල්ලා මුදල් තැන්පත් කරලා බැංකුවට කියනවා මට බැංක් ඩ්‍රාෆ්ට් එකක් දෙන්න. දැන් බැංක් ඩ්‍රාෆ්ට් එක දෙනවා. නමුත් දෙනකොට ගාස්තුවක් අය කරනවා නේ. ඒ වගේම අපි හිතමු ඔබට ගරන්ටි එකක් ගන්න ඕනේ. ඒතකොට ගරන්ටි එකදී මේ බැංකුව කිසිම වියදමක් දරන්නේ නැහැනේ. බැංකුව කියනවා මේ පුද්ගලයාට ඔබ යම්කිසි කාර්යයක් කරන්න දෙන්න, එහෙමත් නැත්නම් යම්කිසි ණය මුදලක් ලබා දෙනවා නම් දෙන්න. ගෙව්වේ නැත්නම් අපි ගෙවන්න. ගෙව්වේ නැත්නම් අපි ගෙවන්න. right? එතකොට හැබැයි මෙතනදී මෙයා ගෙවීමක් සිදු කරන්නේ නැහැ. මෙයා දෙන්නේ ඇපයක්. එහෙමත් නැත්නම් ගරන්ටියක් දෙන්නේ නේ. ගෙව්වේ නැත්නම් අපි ගෙවන්න, අපි ඇප වෙනවා. මේ ඇප වෙනවට ගාස්තුවක් අය කරගන්න. right? bank guarantees. එතකොට ඒ වගේම අපි ගත්තොත් LCs. LC එකදිත් කරන්නේ මේ වගේ දෙයක්. එතකොට වෙනත් බැංකුවකට ලංකාවේ බැංකුවකුයි තවත් පිළිපිටරට බැංකුවකුයි එකතු වෙලා එක්ස්පෝර්ට්ටයි ඉම්පෝර්ට්ටයි තමයි ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සලසනවා. එතකොට බැංකුව එතනදී කරන්නේ එක්ස්පෝර්ට්ට තහවුරුවක් ලබා දෙනවා ඔහුගේ බැංකුව හරහා. ඔහු භාණ්ඩ එව්වම ඩොකියුමන්ට් සබ්මිට් කරපුවම මුදල් ලබා දීමට කටයුතු කරන බවට. එතකොට මෙතනදී වෙන්නේ අපයක් වගේ දෙයක් තමයි නේ. අපි අනිවාර්යෙන් මේකට ගෙවනවා බය නැතුව භාණ්ඩ එවන්න. මේ ගැන අපි කතා කරමු ඉස්සරහට. එතකොට මෙතනදී මුදල් අරමුදල් බැංකුව එහාට මෙහාට කරන්නේ නැහැ. බැංකුව කරන්නේ සේවාවක් ලබා දීම. ඒකට ලබා දෙන ඔවුන් ෆී එකක් ගන්නවා නේ. ගාස්තුවක් අය කරනවා. ඒ වගේම යම් යම් උපදෙස් ලබා දීම, ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස් මේ යන විවිධ දේවල් කිරීම තුළ ඔවුන් ගාස්තුව කරනවා. මුදල් ප්‍රේෂණ තවත් උදාහරණයක් right. එතකොට වෙනත් රටකින් මුදල් ආපුවම වෙනත් රටකට මුදල් යවන්න ඕන වුණාම උන් ගාස්තුවක් අය කරලා ඒ සේවාව ඔබට ලබා දෙනවා. මේවට අපි කියනවා ගාස්තු මත පදනම් වූ ව්‍යාපාරික කටයුතු කියලා. fee based income. එතකොට ඔබ ගිහිල්ලා බැලුවොත් එහෙම බැංකුවක ප්‍රධාන ආදායම් ප්‍රභව එකක් තමයි net interest income, සුද්ධ පොලි ආදායම.
දැන් මෙතන මේ interest income කියලා ලියලා තියෙන interest income නෙවෙයි මේකට වචනේ පොඩ්ඩක් හදාගන්න typo mistake එක net interest income සුද්ධ පොලිය ආදායම. ඒවත් ලැබූ පොලිය සහ ගෙවූ පොලිය අතර ඇති වෙනස. ඊළඟට ගාස්තු වලින් ලැබෙන ආදායම fee based income. එතකොට මේ දෙක තමයි ප්‍රධාන ආදායම් ප්‍රභව දෙක මූල්‍ය ආයතනයක. ඊළඟට අපි බැලුවොත් මූල්‍ය ආයතන ප්‍රධාන වශයෙන්ම අපිට කොටස් දෙකකට වෙන් කරන්නට පුළුවන්. ඒ තමයි මහජනයාගේ තැන්පත් මුදල් බාර ගැනීම මගින් මූල්‍ය ව්‍යාපාර කටයුතු කිරීමට අවසර ඇති මූල්‍ය ආයතන සහ අවසර නැති මූල්‍ය ආයතන. එතකොට මේ යටතට පළවෙනිටම වැටෙනවා බලපත්‍රලාභී බැංකු. ඒතකොට බලපත්‍රලාභී බැංකු වලට මේ තැන්පත් මුදල් බාර ගැනීමට අවසර තියෙන ආයතන ගැන අපි කතා කරන්නේ. බලපත්‍රලාභී බැංකු ගත්තම අපිට තියෙනවා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු. එතකොට මේ මොකක්ද මේ බලපත්‍රලාභී බැංකුවක් කියලා අපි කියන්නේ? බලපත්‍රලාභී බැංකුවක් කියලා කියන්නේ මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමට 1988 අංක 30 දරන බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් බැංකු පනත ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය නිකුත් කරනු ලැබූ බලපත්‍රයක් හිමි වාණිජ බැංකුවක් හෝ විශේෂිත බැංකුවක්. මොකද මේ බලපත්‍රලාභී බැංකුවක් කියලා කියන්නේ මහා ජනතාවගෙන් තැන්පතු බාර ගැනීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ බලපත්‍රයක් හිමි වාණිජ බැංකුවක් හෝ විශේෂිත බැංකුවක් නේ. එතකොට ඔන්න බලපත්‍රලාභී බැංකු. එතකොට බලපත්‍රලාභී බැංකුව යටතේ එනවා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඊළඟට තියෙනවා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අපි කියනවා ෆයිනෑන්ස් කම්පැනිස් කියලා. මේ ෆයිනෑන්ස් කම්පැනිස් වලටත් පුළුවන් මහා ජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමට. ඊළඟට සවුපකාර සමිති. මොවුන්ට තැන්පතු හැටියට මුදල් රැස් කිරීමට හැකියාව තියෙනවා. දැන් ඊළඟට අපි කියලා බැලුවොත් මහජනයාගේ තැන්පත් මුදල් බාර ගැනීම මගින් ව්‍යාපාර කටයුතු කිරීමට අවසර නැති මූල්‍ය ආයතන වෙත අපිට පේනවා රක්ෂණ සමාගම්, අර්ථ සාධක සහ විශ්‍රාම අරමුදල්, ඒකක බාර, අරමුදල් කළමනාකරණ ආයතන, ආයෝජන සමාගම්, මූල්‍ය තරවකරුවන්, මූල්‍ය කල්බදු සමාගම්, කොටස් වෙළඳුන්, වණික් බැංකු සහ ආයෝජන බැංකු, ඊළඟට මූල්‍ය වෙළඳුන්. එතකොට මොවුන්ට තියෙන ප්‍රධානතම ගැටලුව තමයි මහජනයාගෙන් තැන්පතු ලෙස මුදල් රැස් කරන්නට බෑ. හැබැයි ඔවුන්ට පුළුවන් වෙනත් ආකාරවලින් මුදල් රැස් කරන්න. උදාහරණ ලෙස අපි හිතමු මූල්‍ය කල්බදු සමාගමට පුළුවන් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය, right? ඉතින් අයිතිකරුවන් දාන මුදල් ප්‍රාග්ධනය සහ ණයකර වැනි දේවල් නිකුත් කරලා මුදල් රැස් කරන්න. ඊළඟට ඒකක බාරවලට පුළුවන් ඒකක විකුණලා ඒ ඒකකවලට ලැබෙන මුදල් ලබාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නට, right? ඒකක විකිණීමෙන් මුදල් රැස් කරන්න. ඊළඟ රක්ෂණ සමාගම් උදාහරණයකට ගත්තොත් අපි දන්නවා ඔවුන්ට පුළුවන් විවිධ රක්ෂණ ක්‍රම විකුණලා දිගු කාලීන හෝ කෙටි කාලීන රක්ෂණ ක්‍රම විකුණලා වාරික හැටියට මුදල් රැස් කරන්නට පුළුවන්. ඉන්පසු ඔවුන්ට අනිකුත් ව්‍යාපාර කටයුතු එයින් කරගෙන යන්නට පුළුවන්. අර්ථ සාධක සහ විශ්‍රාම අරමුදල් ගත්තොත් අපි දන්නවා වාරික හැටියට මුදල් රැස් කරන්නට පුළුවන්, right? ඒ වාරික හැටියට රැස් කරන මුදල් වලින් හදාගන්න ෆන්ඩ් එකෙන් ඔවුන්ට පුළුවන් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න. ඉතින් මේ ආකාරයට මොවුන් විවිධ වෙනත් ක්‍රම මගින් මුදල් සොයා ගන්නවා. නමුත් තැන්පතු රැස් කිරීමට අවසර ලබා දීමක් සිදුවන්නේ නැහැ. right. එතකොට මේ විශේෂයෙන්ම තැන්පත් බාර ගැනීමට ඇති මූල්‍ය හරි අපි පස්සු කතා අපි යමුකෝ ඉදිරියට. right. එතකොට මේ අන්තර් මූල්‍යකරණය කියන්නේ මොකක්ද කියලා අපි සරලව ගත්තොත් ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත මේ මූල්‍ය ආයතන වල අපි දන්නවා මතක් කරගන්න ඉතුරුම ඒකක වලින් ඉතුරුම් ලබාගෙන එම අරමුදල් හිඟ ඒකක වෙත ණය සහ වෙනත් ආයෝජන ක්‍රම මගින් සම්පාදනය කිරීමේ
මූල්‍ය ව්‍යාපාරය තමයි මේ අන්තර් මූල්‍ය කරන්නේ. ඒතර මේ ව්‍යාපාරයේ ලාභය වෙන්නේ පොලී ගෙවීම හා පොලී ලැබීම අතර පරතරය. බැංකු තැන්පතු රැස් කරනවා, රක්ෂණ වාරික ලෙස මුදල් ලබා ගන්නවා. ඉන්පසු ඔවුන් අවශ්‍ය අයට ණය ලෙස හෝ ආයෝජන ලෙස මුදල් සැපයීම සිදු කරනවා හිඟේ ඒකකයන් වලට. ඉතින් මේක තමයි මේ අන්තර් මූලකරණය කරන ප්‍රධාන ව්‍යාපාරික කටයුතු. දෙවෙනි එක තමයි මුදල් ගනුදෙනු සේවා සැපයීම. එතකොට මහ ජනතාව අතර මුදල් ගනුදෙනු පහසු කිරීම සඳහා විවිධ සේවාවන් ඔවුන් සපයනවා. උදාහරණයක් මුදල් පැවරුම් ක්‍රම, බ්‍රෝකර් තරවකාර සේවය, මූල්‍ය පාවරණ යන ආදිය. එතකොට මේවා ගාස්තු අය කරලා ලබා දෙන සේවා. එතකොට ඒ ලැබෙන ගාස්තු වලින් ලාභ උපයනවා. right? එතකොට මේ මෙතන මේ නෝට් එකේ පොඩි වැරද්දක් තියෙනවා මේක හදාගන්න. රජයේ අවස්ථාවල නෙමෙයි ඇතම් අවස්ථාවල right ඇතම් අවස්ථාවල මෙන්න මේක හදාගන්න ඇතම් අවස්ථාවල හරි ඇතම් අවස්ථාවල මේක හදාගන්න ඕනේ. ඇතම් අවස්ථාවල මූල්‍ය අතර මැදි කරන නිසා මූල්‍ය ගනුදෙනු සේවා සැපයන කාරණා දෙකම ඉටු කිරීම දක්වන්න ලැබේ. ඒතර මේක අපි කතා කරා. දැන් අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මේ අංශේ ක්‍රියා මේ මූල්‍ය ආයතනයේ අපිට පේනවා මූල්‍ය ආයතනවල ප්‍රධානතම තැන එහෙම නැත්නම් විශාලතම ෂෙයාර් එක හිමි වෙලා තියෙන්නේ සමස්ත වත්කම් වලින් බැංකු අංශයට. එතකොට 71.6ක් පමණ තියෙන්නේ බැංකු අංශය. එතකොට අපි දන්නවා අපි කතා කරා මුල් කාලයේදී 2019 වසර අවසාන වනකොට ට්‍රිලියන 20.2ක පමණ සමස්ත වත්කම් ප්‍රමාණයක් දක්වන්න ලැබුණා. ඒකෙන් මහ බැංකුව පැත්තකින් තිබ්බොත් බැංකු අංශය 62ක පමණ වත්කම් ප්‍රමාණයකට උරුමකම් කිව්වා. එතකොට මේ මූල්‍ය ආයතන දිහා ඔබ බැලුවොත් ඔබට පේනවා වැඩිම වත්කම් වලට හිමිකම් කියන්නේ බැංකු අංශය. මේ සමස්ත වත්කම් වලින් 62ක් මේ බැංකු අංශය පවත්වාගෙන යනවා. එතකොට මේ 2019 වාර්තාවට අනුව බැංකු අංශය බැංකු 32කින් සමන්විත වුණා. නමුත් වර්තමානයේදී විදේශ බැංකු ශාඛා දෙකක් ඉවත් වීමත් සමග එය 30කට අඩු වෙලා තියෙනවා. ඒ අනුව දේශීය බැංකු සංඛ්‍යාව 13කුත් විදේශීය බැංකු සංඛ්‍යාව 11කුත් ලෙස 24ක් තමයි අපිට අද දක්නට ලැබෙන්නේ. ඒකට ඒ 24 ඔබට බලා ගන්න පුළුවන් මේ බැංකු අංශයට ගියාම ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු ලේඛනය බලන්න පුළුවන්. ඒකට එතන 24ක් දක්නට ලැබෙනවා. ඊළඟට විශේෂිත බැංකු ලේඛනයට ගියොත් දක්නට ලැබෙනවා. අපි ඒක කතා කරමු. ඒකට අපි කතා කර හිටියේ මේ බැංකු අංශයේ තියෙන වැදගත්කම නේ බැංකු අංශයේ තිබෙනා වූ වැදගත්කම. එතකොට එතකොට 62ක් විතර තියෙනවා කියන්නේ ඔබට පේනවා මේ බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකු වල තිබෙනා වූ වැදගත්කම්. එතකොට මේ බලපත්‍රලාභී බැංකු, ඒ කියන්නේ බලපත්‍රලාභී බැංකු කොහොම ඒ යටතේ යනවා බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකු. ඔවුන් යම් යම් අනපනත් නීති රීති රෙගුලාසි වලට යටත්ව තමන්ගේ බැංකු කටයුතු කරන්නට ඕනේ. එතකොට මේ සාමාන්‍යයෙන් ඔබටත් මටත් බෑ මේ බැංකුව කියන වචනය භාවිතා කරන්න. බැංකුව කියන වචනේ භාවිතා කරන්නට පුළුවන් මහ බැංකුවෙන් අනුමැතියක් ඇතිව බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුයි. නිසා ඔබටත් මටත් බෑ භාරතීය බැංකුව, සමාන බැංකුව නම පාවිච්චි කරන්නට බෑ. right? එතන මේ නම පාවිච්චි කරන්න නම් ඔබට අනිවාර්යයෙන්ම ඒ සඳහා අවසරයක් අවශ්‍ය වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. එතන මේ බලපත්‍රලාභී බැංකු අංශය එනම් නැත්නම් 62කට පමණ වත්කම් ප්‍රමාණයට උරුමකම් කියන බලපත්‍රලාභී බැංකු අංශය නියාමනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. එතකොට මේ අංශයට ප්‍රධාන වශයෙන්
නීති රීති ගත්තොත් ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රධාන 52ක් අපිට හඳුනා ගන්න පුළුවන්. 1949 අංක 58 දරන මුදල් නීති පනත සහ 1988 අංක 30 දරන බැංකු පනත. එතකොට මේකට අමතරව ගෙවීම් මාපියවීම් පද්ධති සම්බන්ධයෙන් නැති පනත්, ඊළඟට මහ බැංකුව විටින් විට නිකුත් කරන්නා වූ විධාන හා නියෝග, ඒ වගේම විදේශ විනිමය හා සම්බන්ධ වන රෙගුලාසි සහ පනත් යන ආදිය අපිට හඳුනා ගන්න පුළුවන් වැදගත් අංශ ලෙස. එතකොට මේ පනත් හා විධිවිධාන මගින් බැංකු පවත්වාගත යුතු අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතා වත්කම් අනුපාතය, ව්‍යවස්ථා අවම ප්‍රාග්ධන අනුපාතය, ආයතනික යහපාලනය, මේවා සම්බන්ධයෙන් විවිධ නියෝග නිකුත් කිරීම සිදු කරනවා ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. එතකොට සමස්ත බැංකු පද්ධතිය සහ මූල්‍ය පද්ධතියේ ආරක්ෂා වෙනුවෙන් මේ බලපත්‍රලාභී වාණිජ බැංකුව වෙත විවිධ අනපනත් නියෝග පැනවීම මගින් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඔවුන්ව නියාමනය කිරීම සිදු කරනවා. එතකොට මේ අනපනත් පැනවීම, විධාන හා නියෝග නිකුත් කිරීම යන ආදිය අපිට බැංකු නියාමනය ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ ගැන කතා කරනවා ඉදිරියේදී. එතකොට මේ අනපනත් රෙගුලාසි නියාමනයන් පැනෙවුවට පස්සේ බැංකු ඒවට අනුකූලව තම කටයුතු කරගෙන යනවාද කියලා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සොයා බැලීම සිදු කරනවා. මේ අපි බැංකු අධීක්ෂණය ලෙස හඳුන්වනවා. එතකොට මේ බලපත්‍රලාභී වාණිජ බැංකු කියන්නේ මූල්‍ය ශේෂ්ත්‍රයේ 62% පමණ වත්කම් ප්‍රමාණයකට උරුමකම් කියනා වූ ආයතන. මේ ආයතන ශ්‍රී ලංකා මහා බැංකුවේ ඍජු අධීක්ෂණයට නියාමනයට ලක්වීම අපිට හඳුනා දැක් ගන්නට පුළුවන්. ඊළඟට අපිට තිබෙනවා තැන්පතු බාර ගන්නා වූ අනිකුත් මූල්‍ය ආයතන. මේ මූල්‍ය ආයතන යටතට බලපත්‍රලාභී මුදල් සමාගම්, ග්‍රාමීය බැංකු, තකසුරුවම් මහා න්‍යායධන සහෝපකාර සමිති යන ආදී ආයත වෙනවා. එය සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 2019 දී සිට 8.2ක ප්‍රමාණයකට උරුමකම් කියනවා. right? ඊළඟට විශේෂිත මූල්‍ය ආයතන ගත්තොත් මේ විශේෂිත මූල්‍ය ආයතන වල ලක්ෂණය තමයි උන් තැන්පතු බාර ගන්න නැහැ. ඒ යටතේ ඉදිරියෙන්ම සිටින්නේ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්, ඊළඟට ප්‍රාථමික අලෙවිකරුවන්, ඊළඟට කොටස් තරවකරුවන්, ඒකක බාර, වෙළඳපොළ අතරමැදියන්, ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්. ඔවුන් සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 1.4කට පමණ උරුමකම් කියනවා. ඉතින් එහාට ගියාම අපිට තියෙනවා ගිවිසුම් ගත ඉදිරි කිරීමේ ආයතන. ඒතර මෙම ආයතනවල ජනතාව එනකොට පාරිභෝගිකයෝ යම් යම් ගිවිසුම් වලට එකඟ වෙලා උන්ගේ මුදල් ඉතිරි කිරීම සහ එයින් ප්‍රතිලාභ ලබා ගැනීම දක්නට ලැබෙනවා. ඒ යටතේ අපිට තියෙනවා කතා කරන්නට රක්ෂණ සමාගම්, සේවකාර්ථ සාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල, අපි කියනවා EPF, ETF, අනුමත විශ්‍රාම සහ අර්ථ සාධක අරමුදල් සහ රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල. මේගොල්ලෝ 18ක් පමණ වත්කම් ප්‍රමාණයකට උරුමකම් කියනවා. ඉතින් මේ තමයි අපි මූල්‍ය ආයතන සංක්ෂිප්ත ලෙස ගත්තොත් අපි කතා කරන්න තියෙන මූල්‍ය ආයතන වර්ග. right. දැන් එතනින් ගිහිල්ලා අපි යමු මුලින්ම බලපත්‍රලාභී වාණිජ බැංකු ගැන කතා කරන්න. එතකොට බලපත්‍රලාභී වාණිජ බැංකුව අපි දන්නවා ඉතාම ප්‍රචලිතයි. අපි හැමෝම උත්සාහ කරන්නේ මේ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට ජොයින් වෙන්න නේ. හුඟක් වෙලාවට ඔබ මේ කෝසස් කරලා ඔක්කොම කරලා ඔබේ ප්‍රධාන පරමාර්ථය වන්නේ කොහොම හරි මේ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට කොහොමද ජොයින් වෙන්නේ කියන එක නේ. එතකොට මේ බලපත්‍රලාභී වාණිජ බැංකුව කියලා කියන්නේ මොකද්ද මේ බලපත්‍රලාභී කියන්නේ? එහෙනම් මේකට බලපත්‍රය නිකුත් කරලා තියෙනවා. කවුද මේ බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ? ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. ඒවල ශ්‍රී ලංකා මහා බැංකුව නිකම් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඒතර අපි දන්නවා අපිට කාර් එකක් පදින්න ඕන උනත් ලයිසන් එකක් ගන්න ඕනේ. ඒතර ලයිසන් එකක් අපිට නිකන් හම්බ වෙන්නේ නැහැ. අපි අපේ යෝග්‍යතාවය ඔප්පු කරලා තමයි මේ ලයිසන් එක ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයට මේ බැංකුවක් ආරම්භ කිරීමේදී ඒ මහා බැංකුවේ පවතිනා වූ නීති රෙගුලාසි යටතේ ඔබ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරලා ඒ පිළිබඳව සොයා බලලා අවම ප්‍රාග්ධන අනුපාතය, ඊළඟට එහි සිටිනා වූ අධ්‍යක්ෂකවරුන්, මේ ආදී දේවල් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව
යෝග්‍යතාවයේ තහවුරු වුණාම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යාපාර කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කරනවා. එතකොට ඒ නිකුත් කරපු බලපත්‍රය ඔබ නිසි ලෙස නියාමන රෙගුලාසි වලට අනුගත නොවුනොත් අහෝසි කිරීමේ බලයත් ශ්‍රී ලංකා මහ බැංකුව සතු වෙනවා. එතකොට මේ බලපත්‍ර නිකුත් කිරීමෙන් පසුව මහ බැංකුව නිකන් ඉන්නේ නැහැ. එතකොට අපි දන්නවා ඔබට වාහන බලපත්‍රයක් ලැබුණු පළියට පාරේ ඕන විදියට වාහන පදවන්න බෑ. ඔබට මාර්ග නීති පද්ධතියක් තියෙනවා. මේ මාර්ග නීති පද්ධතියෙන් පිට ඔබ යනවා නම් පොලිසියෙන් ඔබට දඬුවම් කිරීම සිදු කරනවා නේ. ඔබට දඩ ගහනවා, ලයිසන් කැන්සල් කරනවා. right? මේ අනාද දේවල් කරනවා. මේ වාගේම අවවාද කරනවා වගේ දේවල් කරනවා. මේ වාගේම ශ්‍රී ලංකා මහ බැංකුවත් නියාමන රාමුව ඇතුළත මේ බැංකු ක්‍රියාත්මක වෙනවාද කියලා නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා. එසේ අධීක්ෂණය කරලා නියාමන රාමුවට පටහැනිව ක්‍රියා කරන බැංකුවලට අවවාද කිරීම, දඩ ගැසීම, එහෙමත් නැත්නම් අවසාන පියවර හැටියට බලපත්‍ර අවලංගු කිරීම වැනි කාර්යයන් සිදු කරනවා. එහෙමනම් බලපත්‍රලාභී වාණිජ බැංකු කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ නියාමන රාමුව යටතේ ක්‍රියාත්මක වන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට ලක් වෙන ආයතන. එතන මේ වාණිජ බැංකු වල තියෙන විශේෂත්වය තමයි මොවුන්ට ගිණුම් වර්ග 3ක් පවත්වාගෙන යන්නට පුළුවන්. ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු සහ ජංගම ගිණුම් හෙවත් ඉල්ලුම් තැන්පතු. right? ඉල්ලුම් තැන්පතු. මම කියන්නේ මේක වාණිජ බැංකුවකට තිබෙනා වූ සුවිශේෂ ලක්ෂණයක්. ඒතර ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු ඔබට වෙනත් තැන්වල දක්නට ලැබෙයි. නමුත් මේ ජංගම ගිණුම් සහ ඉල්ලුම් තැන්පතු කියන එක පවත්වාගෙන යාමට සුවිශේෂ අවසරයක් තියෙන්නේ වාණිජ බැංකු වලට පමණයි. right? එතකොට මේ තැන්පතු වර්ග තුනම බාර ගැනීමට පුළුවන්. ඉල්ලුම් තැන්පතු බාර ගැනීම, ජංගම ගිණුම් පවත්වාගෙන යාම වාණිජ බැංකුවක සුවිශේෂ ලක්ෂණයක්. right? එතකොට මේ ආකාරයට ඉතුරුම් මේ ජංගම ගිණුම් පවත්වාගෙන යනකොට, ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යනකොට මේ වාණිජ බැංකු වලට පුළුවන් වෙනවා පිරිවැය අඩු තැන්පතු මිශ්‍රණයක් හදාගන්න. ඒකට හේතුව තමයි ඉල්ලුම් තැන්පතු වලට ඔබ පොලි ගෙවන්නේ නැහැ. ඒතකොට කරන්ට් account එකේ තියෙන බැලන්ස් වලට ඔබට පුළුවන් කරන්ට් බැලන්ස් එක වැඩි කරලා ඊට වැඩි කරලා ඔබට මේ පිරිවැය අඩු ඩිපොසිට් මික්ස් එකක් හදාගන්න. ඔබ කරන්ට් account එකේ සල්ලි වැඩි නම් ඒ කියන්නේ ඔබ ඒවට පොලි ගෙවන්නේ නැහැ. එහෙමනම් ගෙවූ පොලිය කියන වියදම ඔබට අඩුයි. එහෙමනම් වියදම අඩුයි කියන්නේ එහා පැත්තෙන් ඔබට ශුද්ධ ලාභය වැඩි. right? ඒ නිසා වාණිජ බැංකු වලට තිබෙනා වූ සුවිශේෂ ලක්ෂණයක් තමයි, සුවිශේෂ දෙයක් තමයි මේ ජංගම ගිණුම් පවත්වාගෙන යන හැකියාව සහ ඒ තුලින් පිරිවැය අඩු තැන්පතු මිශ්‍රයක් සාදා ගැනීමට ඇති හැකියාව. right? ඒ වගේම මේ වාණිජ බැංකු වලට තියෙන තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට අවස්ථාව තිබීම. එතකොට මොවුන්ට පුළුවන් විදේශ විනිමය මිලට ගැනීම සහ විකිණීම යන කාර්යයන් දෙකම සිදු කරන්න. එතකොට ඔබ ගාව විදේශ මුදල් තියෙනවා නම් ඔබට පුළුවන් වාණිජ බැංකුවකට ඒ විදේශ මුදල් දෙන්න. වාණිජ බැංකුවට පුළුවන් ඒවා මිලට ගන්න. ඒ වගේම ඔබට විදේශ මුදල් අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබට පුළුවන් වාණිජ බැංකුවකට ගිහිල්ලා විදේශ මුදල් ඔවුන්ට බලය තියෙනවා විදේශ මුදල් විකුණන්න. නමුත් ඔබ බැලුවොත් එහෙම දැන් ඔබ එහෙමනම් මම අහයි මේ මුදල් මනි එක්ස්චේන්ජර්ස්ලා ඒගොල්ලන්ටත් ඔක තියනවාද කියලා. ඔවුන්ට තියෙන්නේ මිලට ගැනීමේ අයිතිය පමණයි, විකිණීමේ අයිතිය නැහැ. right? ඒතකොට ඔබට පුළුවන් ඔවුන් ගාවට ගිහිල්ලා ඔබේ ඩොලර්ස් නැත්නම් විදේශ විනිමය ලබා දීලා රුපියල් ගන්න. නමුත් ඔබට රුපියල් ලබා දීලා විදේශ විනිමය ගන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා ඔවුන්ට අවසරයක් නැහැ. එහෙනම් විදේශ විනිමය ගනුදෙනු වල විදේශ විනිමය මිලට ගැනීම සහ විකිණීම යන කාර්යයන් දෙකම සිදු කරන්නට අවසර තිබීම මේ වාණිජ බලපත්‍රලාභී වාණිජ බැංකු වල සුවිශේෂ ලක්ෂණයක්. එතකොට මේ වාණිජ බැංකුවක ප්‍රමුඛතම කාර්යයක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන් අන්තර් මූල්‍යකරණය. එතකොට ඔවුන් විශේෂයෙන්ම තැන්පතු ලෙස මුදල් රැස් කිරීම සහ ණය ලෙස මුදල් ලබා දීම යන කාර්ය කරනවා. ඊට අමතරව බොහෝමයක් වාණිජ බැංකු මූල්‍ය සේවාවන් සැපීමත් සිදු කරනවා. බැංක් ගැරන්ටීස්, මුදල් ප්‍රේෂණ, ඊළඟට LCs යන ආදී වශයෙන් ගාස්තුබත පදනම් වූ ප්‍රොඩක්ට්ස් ව්‍යාපාර කටයුතුත් ඔවුන් සිදු කරනවා. එතකොට මේ
බලපත්‍රලාභී වාණිජ බැංකුව ආර්ථිකයක් තුළ කරන සුවිශේෂතම කාර්යයක් තමයි අපි හඳුනාගත්ත පසුගිය පාඩම්වල මොකද්ද මුදල් මැවීමේ කාර්යය. මුදල් මැවීමේ කාර්ය සඳහා දායක වීම. එතකොට මේ බලපත්‍රලාභී වාණිජ බැංකුව තන්පතු ලබා ගැනීම සහ ණය දීම යන ක්‍රියාවලිය හරහා මුදල් මැවීමේ ක්‍රියාවලියට දායක වීම සිදු කරනවා. විශේෂයෙන්ම මොවුන් මෙතනදී කතා කරන්නේ අපි ජංගම ගිණුම් පවත්වාගෙන යන නිසා. මොකද ජංගම ගිණුම් කියන්නේ මුදල් මැවීම වඩා වේගයෙන් සිදු කළ හැකි ගිණුම් වර්ගයක්. මොකද ඔබ දන්නවා ජංගම ගිණුමකට චෙක් පතක් ආවම ඒ ගිණුමේ මුදල් නැත්නම් බැංකුවට පුළුවන් OD එකක් දෙන්න. తాවකාලික අයිරාවක් දීලා ඒ චෙක් පතට මුදල් ලබා දෙන්න. එතකොට ඒ මුදල් ලබා දෙනවා කියලා කියන්නේ තවත් ගිණුමකට ඒ මුදල් යනවා කියන එක. එතකොට මේ පැත්තෙන් OD එකක් හැදෙනවා. මේවත් නැත්තම් මේ පැත්තෙන් ඔයා බැංකු අයිරාවක් කියලා ණයක් ක්‍රියේට් කරනවා. ඒ ක්‍රියේට් කරන ණය ඔයා ගණන්දුනකරුට දෙන්නේ නැහැ. කෙලින්ම එහා පැත්තේ තව account එකකට යනවා. right? එතකොට මේ පැත්තෙන් ණයක් ක්‍රියේට් වෙනවා. එහා පැත්තෙන් තැන්පතුවක් ක්‍රියේට් වෙනවා. මේ කස්ටමර්ගේ සල්ලිද නැහැ බැංකුව විසින් බැංකු අයිරාවක් ලබා දීම තමයි මෙතනදී සිදු කරන්නේ. ඉතින් මේක මුදල් මැවීම වේගවත් කරනවා. මතක තියාගන්න ජංගම ගිණුම් නිසා මුදල් මැවේ කිව්වොත් ඒක වැරදි. මුදල් මැවෙන්නේ තැන්පතු ක්‍රියා ලබා ගැනීම සහ ණය දීම යන ක්‍රියාවලිය නිසා. නමුත් ජංගම ගිණුම් වලින් ඒ ක්‍රියාවලිය වඩා වේගයෙන් සිදු වෙනවා. මේ බැංකු වල තියෙනා වූ ප්‍රධාන වශයෙන් කටයුතු දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. සිල්ලර බැංකුකරණය සහ ආයතනික බැංකුකරණය. රීටේල් බැංකින් ඇන්ඩ් කෝපරේට් බැංකින් කියලා අපි හඳුන්වනවා. ඒතර සිල්ලර බැංකුකරණය සඳහා ඔවුන් සිදු කරන්නේ පෞද්ගලික ගනුදෙනුකරුවන්ට සේවා සැපීම. ඔබ මම වගේ සාමාන්‍ය ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට ඔවුන් සේවා සැපීම සිදු කරනවා විවිධ ගිණුම් ඉදිරිපත් කිරීම හරහා. right? එතකොට මේකේ අඩු පිරිවැයක් යන්නේ මොකද විශාල ප්‍රමාණයකට එකම මේ පිරිවැය පාවිච්චි කරලා ඔබ ව්‍යාපාර කටයුතු කරන නිසා එක් පුද්ගලයෙකුට යන පිරිවැය අඩුයි. මේ විශේෂ ලක්ෂණය තමයි මෙතනදී විශාල ප්‍රමාණයකට ඔබ සේවා සැපයීම සිදු කරනවා. එක ගනුදෙනුවක් ගත්තොත් ඒ ගනුදෙනුවේ ප්‍රමාණය අඩුයි. නමුත් තිබෙන්නා වූ ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය හි ඇති විශාලත්වය තුළ ලැබෙන වොලියුම් එක වැඩි. ටෝටල් වොලියුම් එක වැඩි. ආයතනික බැංකුකරණයේදී ඔබ සිදු කරන්නේ විශාල ව්‍යාපාරවලට බැංකු සේවා ලබා දීම. ඒකට සීමිත ආයතනික ගනුදෙනුකරුවන් පිරිසකට තමයි සේවය සපයන්නේ. මෙතනදී අවදානම ටිකක් සාපේක්ෂව වැඩි. ඔබට තිබෙන ගනුදෙනුකරු බැංකුවේ බේස් එක ටිකක් අඩු නිසා අඩු ගනුදෙනුකාර පදනම වැඩි සැකසුම් පිරිවැය කියන තත්ත්වය තමයි යන්නේ. ඒකට හුඟක් ලංකාවේ බැංකු ගත්තොත් HNB කමර්ෂල් සම්පත් වගේ ඒවා අපිට පේනවා වුන් සිල්ලර බැංකුකරණය සහ ආයතනික බැංකුකරණය කියන දෙකටම යොමු වෙලා තිබෙනවා. නමුත් ඔබ ගත්තොත් එහෙම ඩොයිෂ් බැංක් සිටි බැංක් වගේ ඒවා වුන් විශේෂයෙන්ම ආයතනික බැංකුකරණයට යොමු වීම දක්නට ලැබෙනවා. සිල්ලර බැංකුකරණයට එතකොට මේ වාණිජ බැංකුවක ව්‍යාපාර කටයුතු අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ශේෂපත්‍රයට ඇතුළත් ව්‍යාපාර කටයුතු. දෙවෙනි එක තමයි ශේෂපත්‍රයෙන් පිටත ව්‍යාපාර කටයුතු. ශේෂපත්‍රයට ඇතුළත් වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් බැලන්ස් ෂීට් එකක්. ශේෂපත්‍රයක තියෙන්නේ එක්ක වත්කම් එක්ක වගකීම්. වත්කම් එක්ක වගකීම්. ඒතකොට යම්කිසි වත්කමක් ඔබට පවතිනවා නම් එය මේ වෙලාවේ පවතිනවා. එයින් ආදායමක් ජනිත වෙනවා. ඒ නිසා ඔබ වත්කමක් ලෙස සටහන් කරනවා. වගකීමක් තිබෙනවා නම් ඒ කියන්නේ ඔබට යම්කිසි ගෙවීමක් කිරීමට සිදු වෙනවා. ඒ තහවුරුයි. ඒ නිසා ඔබ එය වගකීමක් ලෙස දක්වනවා. නමුත් උදාහරණයකට අපි ගත්තොත් බැංක් ගරන්ටි එකක්. දැන් ගරන්ටි එකක් කියලා කිව්වම ඔබ කියනවා ගෙව්වේ නැත්තම් මම ගෙවන්නම්. එතකොට A සහ B කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. A B ට යම්කිසි A B ගෙන් යම්කිසි මුදලක් ඉල්ලනවා. B කියනවා මට ඒව ෂුවර් නෑ. මට බැංක් ගරන්ටියක් ඕනේ. B බය වෙන්න එපා. A ට සල්ලි දෙන්න. A ගෙව්වේ නැත්තම් අපි ගෙවන්නේ. එහෙම නැත්තම් B ට කියනවා අපි B බය වෙන්න එපා. A ගෙන් ඔයා සර්විස් එක ලබා ගන්න.
ඒ හරියට සර්විස් එක දෙන්නේ නැතුව ඔයාට පාඩුවක් වුණොත් ඒක අපි ගෙවනවා. දැන් බැංකුව මැදේ ඉඳන් මේක කියනවා ඒ එහෙම කරලා Aටයි Bටයි ගනුදෙනු කරන්න ඊට සලස්වනවා. දැන් මෙතනදී මගේ ප්‍රශ්නේ ඔබට දැන් මේ වෙලාවේ A B ගනුදෙනු කරනවා ප්‍රශ්නයක් නැහැ. දැන් හැබැයි ඔබ අප වෙලා ඉන්නවා. දැන් මේ වෙලාවේ ඔබට වත්කමක් තියෙනවා. වත්කමක් කියලා එකක් නැහැ. ඊළඟට ප්‍රශ්නේ වගකීමක් තියනවාද? වගකීමකුත් නැහැ. හැබැයි ප්‍රශ්නයක් අහනවා. අනාගතයේදී වගකීමක් වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. කොහොමද වෙන්නේ? A බැරි වෙලාවත් Bට නියම සේවාව සැපුවේ නැත්නම් එහෙම නැත්නම් A B ගෙන් ගත්ත ණය මුදල හරියට ගෙව්වේ නැත්නම් අන්න ඒ වගේ වෙලාවට මේක වගකීමක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේක වෙයිද නැද්ද කියලා ෂුවර් නැහැ. මොකද ඒ හොඳට ගෙව්වොත් ප්‍රශ්නේ ඉවරයි. ඒ අවුල් වුණොත් තමයි අපිට මේ ප්‍රශ්නේ එන්නේ. එහෙමනම් මේක අනාගතයේ සිදුවෙන දෙයක්. ඒකට අපි අර සින්දුව කියන මුණගේ සේවි නේ. එතකොට මේක අසම්භාව්‍ය ක්‍රියාවක් නේ. අසම්භාව්‍ය දෙයක්. මේක වෙයිද නැද්ද අපි දන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා අපි කියනවා මේකට අනාගතයේදී වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙමනම් අසම්භාව්‍ය දෙයක්. අසම්භාව්‍යයි මොකක්ද මේක අසම්භාව්‍ය මොකක්ද? වගකීමක් නේ. වගකීමක්. මේක බැරි වෙලාවත් ඒ ඩිෆෝල්ට් කරොත් ඒ හරියට වැඩ කරේ නැත්නම් අපිට ගෙවන්න වෙනවා නේ වගකීම. එහෙමනම් කියනවා අසම්භාව්‍ය වගකීමක්. අසම්භාව්‍ය වගකීමයි කියන්නේ අනාගතයේදී වගකීමක් වෙන්න පුළුවන්. නමුත් වර්තමානයේදී වගකීමක් නොවේ. දැන් වර්තමානයේ වගකීමක් නෙමෙයි නම් අපිට පුළුවන් ද බැලන්ස් ෂීට් එකේ වගකීම් පැත්තට දාන්න බෑනේ. ඔය වර්තමානයේ වගකීමක් නෙමෙයි. හැබැයි දැන් මේක අපිට ටෝටලි අයින් කරන්න පුළුවන්ද? අයින් කරන්නත් බෑ. ඇයි? අනාගතයේදී වගකීමක් විය හැකියි. එහෙමනම් අපි මොකද කරන්නේ? මෙවැනි අසම්භාව්‍ය වගකීම් වත්කම් අපි ශේෂපත්‍රයෙන් පිටත වෙනම සටහන් කොට පෙන්වනවා. වෙනම සටහන් කර පෙන්වනවා. මොකද මේක අපිට ශේෂපත්‍රයට තාම දාන්න බෑ. මොකද තාම මේක වගකීමක් වෙලත් නැහැ, වත්කමක් වෙලත් නැහැ. නමුත් අනාගතයේ වෙන්න පුළුවන්. ඒතකොට ඔබට තියෙන අනාගතයේ ගෙවීමට වෙන යම්කිසි නෛතික පාඩු, right? වන්දිගේ වගකීමක් ලෙස ලිස්ට් කරන්න. මෙතෙක් කල භාවිතා නොකර ශේෂ ලබා දුන් බැංකු අයිරා අපිට පුළුවන් සම්භාව්‍ය වගකීමක් ලෙස දක්වන්න නේ. ඉතින් මේ ආකාරයට ශේෂපත්‍රයට ඇතුළත් වෙන්නේ රියල් ඒ අවස්ථාවේදී වත්කමක් හෝ වගකීමක් ලෙස තිබෙන්නා වූ දේවල්. නමුත් ශේෂපත්‍රයෙන් පිටත තියෙන්න පුළුවන් ඔබ යම් යම් සේවා ලබා දීලා ගාස්තු අය කරමින් ලබා දුන්නු සේවාවන් නිසා ඇතිවෙච්ච අසම්භාව්‍ය වත්කම් සහ වගකීම්. right? ඒතර මේවා තමයි අපි මේ ශේෂපත්‍රයට ඇතුළත් ව්‍යාපාර කටයුතු සහ පිටත ව්‍යාපාර කටයුතු කියලා හඳුන්වන්නේ. ඒතර ශේෂපත්‍රයට ඇතුළත් වෙන ඒවා තමයි ස්ට්‍රේට් ෆෝවර්ඩ් මොනවද? දුන් ණය. බැංකුවක් විසින් දුන් ණය. මේ දුන් ණය මොකද්ද? වත්කම. එතකොට බැංකුවක ඇති අතැති මුදල් මොකද්ද? වත්කම. බැංකුවක් විසින් දුන් ණය වත්කම. ඊළඟට බැංකුවක ඇති තැන්පතු වගකීම. බැංකුව විසින් මුත් කොට මුදල් ලබාගත් ණය කර වගකීම. මේ ශේෂපත්‍රයට ඇතුළත් ව්‍යාපාර කටයුතු. එතකොට මේ විදිහට අපිට මේ ව්‍යාපාර කටයුතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දක්වන්නට පුළුවන්. එතකොට මේ අපි පුළුවන් ගිහිල්ලා බැංකුවක මේ බැලන්ස් ෂීට් එකක් ඕනනම් බලන්න නේද? අපි බැලුවොත් එහෙම දැන් මේ තියෙන්නේ HNB එකේ. HNB එකේ interim financial statement 30th September 2020. නිකන් අපි ගිහිල්ලා බැලුවොත් මේක නිකන් අපිට අවබෝධය ලබා ගැනීම සඳහා බැංකුව ගත්තොත් for the 9 months income එක. මොකද්ද income එකේ ප්‍රධානම මේ interest income. ඊට පස්සේ අඩු කරනවා මොනවද? interest expenses. පොලි ආදායම අඩු කිරීම, පොලි වියදම, සුද්ධ පොලි ආදායම. එතකොට ඔබට පේනවා මෙන්න සුද්ධ ආදායම. ඊළඟට fee and commission income. මේ මොන fee based. ගාස්තු මත පදනම් වූ ආදායම, ඒ ආදායම ලබා ගැනීම සඳහා වැය වූ වියදම. එතකොට ශුද්ධ ගාස්තු මත පදනම් වූ ආදායම. right? මෙන්න ඔබට අපි කතා කරපුවා හොඳින් පේනවා. ඊට පස්සේ ඔපර එක්ස්පෙන්සස් ගැන කතා කරගෙන යනවා. ඊළඟට අපිට පුළුවන් ගිහිල්ලා බලන්න ඔවුන්ගේ බැලන්ස් ෂීට් එක. assets ගත්තොත් බලන්න assets cash and cash equal මුදල් සහ ආසන්න මුදල් නේ. එතකොට ඊළඟට වෙනත් බැංකුවල ඇති තැන්පතු
ශ්‍රී ලංකා මහා බැංකුවේදී තැන්පතු right යන ආදි වශයෙන් දක්වනවා right ඊළඟට අපි මෙතන බලනවා financial asset measured that amortize cost loans and advances to customers ගාල්කරවට ලබා දුන් ණය right ණය සහ අත්තිකාර අපිට හඳුනා ගන්නට පුළුවන් මේ මොනවාද මේ වත්කම් අංශේ නේ වත්කම් අංශේ ඊපස්සේ ඔවුන්ගේ වෙනත් investment property plant and equipment right ඊළඟට goodwill එක මේ යන ආදී වත්කම් අංශය අපිට පේනවා ඊළඟට liabilities ගත්තාම මොනවද තියෙන්නේ වෙනත් බැංකු වලට ඇති dues ගෙවන්න තියෙන ඒවා right ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් මේ financial liabilities measured that amortized cost due to depositors තැන්පත් කරුවන්ට ඇති වගකීම් නේ තැන්පත් කරුවන්ට ඇති වගකීම් ගෙවීමට ඇති ලාභාංශ වෙනත් borrowings වෙනත් ණයගත් ණය යන ආදී අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඔබට පේනවා මේ actual balance sheet එකක් ගත්තම කොහොමද මේ තත්ත්වය තියෙන්නේ කියලා නේ. right බලපත්‍රලාභී විශේෂිත බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු ගැන කතා කරද්දී මතක තියාගන්න බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඒවා අධීක්ෂණය හා නියාමනයක් ශ්‍රී ලංකා මහා බැංකුව මගින් තමයි සිදු වෙන්නේ. එතකොට බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ඇති වෙන්නේ යම් විශේෂ කාර්යයක් සඳහා පාර්ලිමේන්තු මගින් අනුමැතිය ලබා ගැනීම මගින් එම කාර්ය සිදු කිරීමට ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිරි කිරීමේ බැංකුව ගත්තොත් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ප්‍රමුඛතම කාර්යය තමයි ඉතුරුම් වර්ධනය කිරීම ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම. ඊළඟට අපි ගත්තොත් එහෙම නිවාස හා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව උන්ගේ ප්‍රධාන කාර්යය තමයි මේ නිවාස ණය ලබා දීම සහ ඒ සඳහා කටයුතු කිරීම. යම්කිසි සුවිශේෂ කාර්යයක් සඳහා විශේෂිත කාර්යයක් සඳහා පිහිටවනවා මේ බැංකුව ඒවා අපි හඳුන්වා ගන්නවා බලපත්‍රලාභී විශේෂිත බැංකු හැටියට. ඉතින් මේවා අධීක්ෂණය නියාමනය සිදු කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. අපි දන්නවා මේ වාණිජ බැංකුවක් හා විශේෂිත බැංකුවක් ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන තැන් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි විශේෂිත බැංකු වලට වාණිජ බැංකු වලට වගේ ජංගම ගිණුම් පවත්වාගෙන යාමට එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු රැස් කිරීමට අවසරයක් නැහැ. මොකද මොවුන් යම් විශේෂ කාර්යයක් සඳහා බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් අවසර ලබාගෙන සිටිනවා. ඔවුන්ට ජංගම ගිණුම් ඉල්ලුම් තැන්පතු රැස් කිරීමට අවසර නැහැ. දෙවැනි එක තමයි මේගොල්ලන්ට විදේශ විනිමය මිලට ගැනීම විකිණීම වැනි විදේශ විනිමය හා සම්බන්ධ ගනුදෙනු සිදු කිරීමට බලයක් ලබා දීලා නැහැ. එහෙම ගනුදෙනු සිදු කරනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම අවසරයක් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ලබා ගන්නට ඕන. ඒතර මෙහෙම ලබා ගත්තේ නැත්නම් මේගොල්ලන්ට මේක කරන්නට බෑ. ඒතර මේ බැංකුව ගත්තම නිවාස ණය ලබා දීම, ව්‍යාපෘති වලට ණය ලබා දීම, ඉතුරුම් ප්‍රවර්ධනය වගේ සුවිශේෂ කාර්යයන් සඳහා තමයි මොවුන් එස්ටැබ්ලිෂ් කරලා පවත්වාගෙන යාම සිදු කරනු ලබන්නේ. එතකොට ඔබට මේ ඉතාමත් ළඟදී සිදුවෙච්ච සිදුවීම් බැලුවොත් ඔබට පේනවා ජාතික සංවර්ධන බැංකුවක් සෑදීම සඳහා පිබුරුපත් සකස් කරනවා. ඒ සඳහා ස්ටේට් මෝගේජ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් බැංක්, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, ඊළඟට හවුසින් ඩෙවලොප්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් කෝපරේෂන්, අපි කියනවා HDFC, ඉස්සෙල්ලා SMIB දැන් HDFC, එනම් ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, ඊළඟට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු තුනම මර්ජ් කරලා විශාල බැංකුවක් සෑදීමේ අවස්ථාවය අපි හඳුනාගත්තා. අපේ ඉදිරි මූල්‍ය ප්‍රතිපත්ති දැක්මේ සටහන් වෙනවා ඒ
විශාල බැංකුවක් ගොඩනගා ගැනීමට ඒ තුනේ මර්ජර් එකක් ප්ලෑන් කරන බව. right. එතකොට මේ බලපත්‍රලාභී විශේෂිත බැංකු ගත්තොත් දැනට බලපත්‍රලාභී විශේෂිත බැංකු 6ක් පවතීම අපිට දක්නට ලැබෙනවා. ඒතකොට අපි ගියොත් එහෙම ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අංශය වෙත අපිට පුළුවන් බලා ගන්න බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු ලේඛනය. මේ තියෙන බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු අමානා බැංක් PLC, ලංකා බැංකුව, Bank of China Limited, Cargill's Bank, Citibank, Commercial Bank of Ceylon PLC, Deutsche Bank, DFCC Bank, Habib Bank, Hatton National Bank, Indian Bank, Indian Overseas Bank, MCB Bank Limited, National Development Bank, Nation Trust, Pan Asia, People's Bank, Public Bank, Sampath Bank, Ceylon Bank, Standard Chartered Bank, State Bank of India, Hong Kong and Shanghai Banking Corporation Limited HSBC, Union Bank of Colombo PLC යනාදී වශයෙන් බැංකු 24ක් අපිට හඳුනා ගන්නට පුළුවන් මේ 2020 ඔක්තෝබර් 30 වෙනි දිනට තියෙන ලිස්ට් එක. මේ ඇවිල්ලා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව. එතකොට විශේෂිත බැංකු 6ක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව HDFC, ඊළඟට ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ඊළඟට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සනස ඩෙවලොප්මන්ට් බැංක් PLC, ශ්‍රී ලංකා සේවිංග්ස් බැංක් ලිමිටඩ් සහ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව. එතකොට මේ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, ඊළඟට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තිබෙන්නේ දැන්. right. එතකොට මේ 2020 සැප්තැම්බර් 30 වෙනි දිනට පවතින ලිස්ට් එක. right. එතකොට අපි දැන් දන්නවා මේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තත්ත්වය මොකද සහ ඔවුන් කොහොමද බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවකින් ප්‍රධාන වශයෙන් වෙනස් වන්නේ කියන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සම්බන්ධයෙන්. මේවා අපි කියන ලයිසන් ෆයිනෑන්ස් කම්පනීස්. එතකොට මේ ලයිසන් ෆයිනෑන්ස් කම්පනීස් නැත්නම් බලපත්‍රලාභී මුදල් සමාගමුත් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නියාමනය කිරීම සිදු වෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍ය අංශයේ මගින් නියාමනය කරන සෙක්ෂන් එක මගින් තමයි මේ බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය කිරීම සිදු කරන්නේ. එතකොට බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනයේ අධීක්ෂණය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ තමයි සිදු වෙන්නේ. බලපත්‍රලාභී මුදල් සමාගම් වලට බලපත්‍ර ලබා දීම, නියාමනය, අධීක්ෂණය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදු කරනු ලබනවා. එතකොට බලපත්‍රලාභී මුදල් සමාගම් වලටත් ඉල්ලුම් තැන්පතු බාර ගැනීම හා ජංගම ගිණුම් පවත්වාගෙන යාම සිදු කරන්නට බෑ. එය බැංකුවක් සහ ෆයිනෑන්ස් කම්පැනියක් අතර තියෙන ප්‍රධානතම වෙනස්කමක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඉල්ලුම් තැන්පතු බාර ගැනීමට ඇති නොහැකියාව. ඒ වගේම ඔවුන්ට විදේශ විනිමය මිලදී ගැනීම විකිණීම වැනි විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමට අවස්ථාවක් නැහැ. සුවිශේෂ අවසරයක් ලබා ගත්තේ නැත්නම් නේ. එතකොට ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මුදල් සමාගම් ලේඛනය ගිහිල්ලා බැලුවොත් එතකොට මේ 2020 දෙසැම්බර් 14 වෙනි දිනට අපිට පේනවා 41ක් අපිට registered finance companies දක්නට ලැබෙනවා 41ක් right. නමුත් ඔබ දන්නවා මේ මූල්‍ය සමාගම් අවදානම් වැඩි මූල්‍ය ව්‍යාපාර කටයුතු වල තමයි යොමු වෙලා තියෙන්නේ. මේ අවදානම් වැඩි මූල්‍ය ව්‍යාපාර කටයුතු වල යොමු සිටින නිසා මොවුන්ගේ අවදානම මදක් ඉහළ මට්ටමක පවතිනවා බැංකු අංශයට සාපේක්ෂව. ඒ නිසා ඇතැම් විට ඔබ අහලා ඇති මේ ළඟදී කතා වෙනවා troubled finance companies කියලා. ඉතින් මේ ආර්ථික අර්බුදයක් හමුවේ COVID-19 වසංගතය හරහා ඇති වූ ආර්ථික කම්පනය හමුවේ වැඩි මූල්‍ය සමාගම් ප්‍රමාණයක් අර්බුදයට ලක් වී තිබෙන බවක් දක්නට ලැබෙනවා. ඉතින් ඔවුන් මහා බැංකුව විසින් මේ වෙලාවේ ක්‍රියාකාරීව ඔවුන්ගේ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කාර්යයන් සිදු කරගෙන යාම අපිට දක්නට ලැබෙනවා. එතන මේ බලපත්‍රලාභී මුදල් සමාගම් බැංකු අංශයෙන් වෙනස් වෙන්නේ සහ ඔවුන්ගේ වැදගත්කම වන්නේ
බැංකු අංශය විසින් සලකන්නේ නැති එහෙමත් නැත්නම් බැංකු අංශය විසින් ඇතැම් විට පිළි නොගන්නා වූ සහ බැංකු අංශයට යන විශාල කාලය යමක් සිදු කර ගැනීමට සඳහා අඩු කරලා ටිකක් අවදානම වැඩි ගනුදෙනුකරුවන්ට ඉතා වේගවත්ව වේගය කියන්නේ ඉතින් අවදානම කියන එකනේ වේගය ගන්නවා කියන්නේ අවදානම ගන්නවා කියන එකනේ වේගවත්ව බැංකු අංශයට වඩා වේගවත්ව සේවා සැපීම අපිට දක්න ලැබෙනවා බලපත්‍රලාභී මුදල් සමාගම් වල. එතකොට මේ ටිකක් අවදානම් වැඩි අංශයට සේවා සැපීම ඔවුන් සිදු කරනවා. එයත් ඉතින් ආර්ථිකයේ අවශ්‍ය කාර්යයක්. ඉතින් ඇතම් කට්ටිය ඉන්නවා අවදානම් වැඩි බැංකුවේ වැනි අය සමග ගනුදෙනු කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නැහැ. නමුත් ඔවුන් ඒ අවදානම මූල බලපත්‍රලාභී මුදල් සමාගම් මේව අවදානම ගන්නවා. ඒ අවදානම ගත්තම ඇතම් විට ඒ පුද්ගලයෝ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරලා ආර්ථිකයට අග එකතු කරලා ඉහළ දියුණුවකට ලක් වෙනවා. ඉතින් එය සිදු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා එම අවදානම්කාරී අංශවලටත් ණය ලබා දීමට යම්කිසි ආයතනයක් ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ නිසා බලපත්‍රලාභී මුදල් සමාගම් වල කාර්යභාරය අපි අව탁සීරුට ලක් නොකළ යුතුයි. ඔවුනුත් සුවිශේෂ කාර්යයක් ඉටු කරනවා මේ මූල්‍ය ශේෂ්ත්‍රය ගත්තාම. ඒතර විශේෂ ලක්ෂණය තමයි බැංකු වලට වඩා අවදානම වැඩි ගනුදෙනුකරුවන් වෙත යොමු වීම සහ වැඩි අවදානම ලබා දීම සිදු කරනවා. මේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ තැන්පතු ගත්තොත් එimhe ඉතුරුම් හා ස්ථාවර තැන්පතු ඔවුන් ලබා දීම දක්නට ලැබෙනවා. මේ ඉතුරුම් හා ස්ථාවර තැන්පතු වලට ඔවුන් වැඩි පොලියක් ගෙවනවා. ඒ නිසා බොහෝ වෙලාවට ජනතාව මේ ආයතන වලට ආකර්ෂණය වෙනවා වැඩි පොලියක් ලබා ගැනීම සඳහා. වැඩි පොලියක් ඔවුන් ගෙවන්නේ වැඩි අවදානමක් පවතින නිසා. ඒ වගේම ඔවුන් ණය දීමේදී ලීසින් පහසුකම් ලබා දීමේදී වැඩි පොලියක් අය කරනවා බැංකු අංශයට සාපේක්ෂව. ඒට හේතුව ඔවුන් වැඩි අවදානමක් ගන්නා නිසා. right? අවදානම මත පදනම් වෙලා වැඩි අවදානම වැඩි පොලිය කියන concept එක අපිට මෙතනදී දක්නට ලැබෙනවා. ඒතර බලපත්‍රලාභී මුදල් සමාගම් ගත්තොත් විශේෂයෙන්ම ඔබට දක්නට ලැබෙන්නේ ප්‍රධාන මූලික නගරවල තමයි. නමුත් බැංකු වගේ මොවුන්ගේ විශාල ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒතකොට විශාල ශාඛා ව්‍යාප්තියක් ගම් නියංගම් වල මේ බැංකු ශාඛා තියෙනවා වගේ මුදල් සමාගම් දක්නට ලැබෙන්නේ නැහැ. මොවුන් විශේෂයෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව තමයි අපිට බොහෝ විට දක්නට ලැබෙන්නේ. මේ බලපත්‍රලාභී මුදල් සමාගම් වලින් එළියට ගියාම අපිට එන්නේ රක්ෂණ සමාගම්. ඊට ප්‍රථම අපි ගිහිල්ලා පොඩ්ඩක් බලමු පහුගිය මහ බැංකු වාර්තාව දිහා. එතකොට පහුගිය මහ බැංකු වාර්තාව ගත්තම අපි කතා කරා වාණිජ බැංකු ගැන. right? එතකොට වාණිජ බැංකු අංශයේ වත්කම් හා වගකීම් සංයුතිය ගත්තොත් ඔබට පේනවා බැංකු අංශයේ වත්කම් හා වගකීම් සංයුතිය ප්‍රධාන වශයෙන්ම වත්කම් හැටියට අපිට පෙන්වන්නේ ණය සහ අත්තිකාරම් ආයෝජන සහ වෙනත්. right? එතකොට වගකීම් අංශයේ පේනවා ඔබට තන්පතු ණය ගැනුම් ප්‍රාග්ධන අරමුදල්. එතකොට මේක දිහා ඔබ බැලුවොත් හොඳින් ඔබට පේනවා මේ බැංකුවේ ප්‍රාග්ධනය තියෙනවා 18ක්. ඊළඟට විශාලතම අරමුදල් ප්‍රභවය වගකීම වෙන්නේ තැන්පතු නේ. මේ තැන්පතු තමයි අපිට මේ බැංකු අංශය දිහා ඔබ බලපුවම ඔබට පේනවා ප්‍රධානතම මූල්‍ය ප්‍රභවය වෙන්නේ තැන්පතු 73.2ක් ඔවුන්ට තිබෙන්නේ තැන්පතු. right? එතකොට ඒක 2018 දී 72ක් 2019 දී 73ක් ලෙස අපිට දක්නට ලැබෙනවා. ඒ අනුව අපිට පේනවා මේ බැංකු අංශයේ විශාල වශයෙන් තැන්පත්කරුවන්ගේ තැන්පතු මත පදනම් වෙලා තිබෙන ආකාරය. right? ඒතර ප්‍රාග්ධන අරමුදල් ගත්තොත් සාපේක්ෂව 9යි. ඒතර බැංකු වල මූල්‍යකරණය සඳහා ණය දායක වෙලා තියෙන්නේ 13ක් පමණයි. එහෙමනම් අපිට කියන්න පුළුවන් බැංකු විශාල කරන්නේ මේ තැන්පතු මත පදනම් වෙලා. ඒතර 73ක් මොන්ගේ වගකීම් වල තියෙන්නේ මේ තැන්පතු වගකීම්. right? ඊළඟට වත්කම් පැත්ත ගත්තොත් ඔවුන්ගේ ප්‍රධානතම වත්කම් වන්නේ ණය සහ අත්තිකාරම්.
ඒ 64.9ක් ලෙස අපිට දක්වන්නට පුළුවන්. ආයෝජන දිහා ගත්තොත් 23.9යි පවතින්නේ. ඒතර මේ විශේෂයෙන්ම මේ ව්‍යාපාර කටයුතු දිහා ගත්තොත් බැංකුවල ඔවුන් ණය සහ අත්තිකාරම් මත පදනම් වෙලා ඉන්න බව පේනවා. එහෙමනම් ඔබට පේනවා බැංකු අංශය ගත්තම ඔවුන් විශේෂයෙන්ම ණය සහ අත්තිකාරම් මතත් ඒ වගේම තැන්පතු මතත් පදනම් වෙනවා. එහෙනම් ඔබට පේනවා මේ අපි කියපු කතාව ණය සහ අත්තිකාරම් ප්‍රතිශතය 2019 සිට 64යි 18 සිට 65යි right. ඊළඟට තැන්පතු වාක්‍යයෙන් පැත්තෙන් එතන සිට 72යි 2018 සිට 73.2යි 2019. එහෙමනම් අපිට පේනවා මොවුන්ගේ ප්‍රධානම ව්‍යාපාර කටයුත්තක් ලෙස තැන්පතු බාර ගැනීම සහ ලවාදී. තමයි ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ වත්කම් සහ වගකීම් සංයුතිය 2019 මහා බැංකු වාර්තාවට අනුව. දැන් ඊළඟට අපි බැලුවොත් එහෙම බැංකු අංශයේ තැන්පතු සංයුතිය. දැන් අපි කිව්වා 73%ක්ම වුන්ගේ තියෙන්නේ තැන්පතු කියලා. ඉතින් මොන වගේ තැන්පතුද මේ තියෙන්නේ? අපි ගත්තොත් එහෙම ඉල්ලුම් තැන්පතු සාමාන්‍යයෙන් 5.8යි. 5.8යි. ඉතුරුම තැන්පතු 25.6යි. වැඩිපුරම තැන්පතු ලැබිලා තියෙන බැංකු අංශයට ස්ථාවර තැන්පතු හැටියට ඒ 66.5ක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට සමස්ත තැන්පතු වල සංයුතිය ගත්තොත් වැඩිපුරම තියෙන්නේ ස්ථාවර තැන්පතු, ඊළඟට ඉතුරුම් තැන්පතු, ඊළඟට තියෙන්නේ ඉල්ලුම් තැන්පතු right 5.8ක්. ඊළඟට ශේෂපත්‍ර නොවන අයිතම ගත්තොත් off balance sheet item කියලා අපි කතා කරේ ශේෂපත්‍ර නොවන item. එතකොට අපිට පේනවා ඒකේ ලේඛිත ණය 9යි, අපකර සහ බැඳුම් කර 20යි, ප්‍රතිග්‍රහණ acceptance 8යි, විදේශ විනිමය මිලදී ගැනුම් 14යි, දේශ විනිමය විකුණුම් 14යි, ව්‍යුත්පන්න 1යි, භාවිතා නොකළ ණය සීමා. ඒ කියන්නේ ණය දීලා තියෙනවා නමුත් මේක පාවිච්චි කරලා නැහැ. OD ලිමිට් එකක් අරන් තිනවා නමුත් OD එක පාවිච්චි ලිමිට් එක පාවිච්චි කරලා නැහැ. මේවා 30ක් අපිට දක්නට ලැබෙනවා. 30ක්. මේ විදිහට තමයි ශේෂපත්‍ර නොවන අයිතම 2019 අවසානයේදී දක්නට ලැබුණා. එතකොට බලපත්‍රාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම් වල වත්කම් වගකීම් අංශය ගත්තොත් අපිට පේනවා මේ බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු කරන මූල්‍ය සමාගම් ලීසින් කම්පනීස්. එතකොට අපිට පේනවා මේ වත්කම් යටතේ ණය සහ අත්තිකාරම් 79%ක්ම ඔවුන්ගේ තියෙන්නේ ලබා දුන් ණය right. ඊළඟට ආයෝජන තියෙනවා, ඊළඟට වෙනත් වගකීම් පැත්තෙන් ගත්තම තැන්පතු තියෙනවා 50%ක්, ණය ගැනීම 32%ක්. එතකොට ඔබට පේනවා තැන්පතු වලට සාපේක්ෂව ණය ගැනීමුත් ඉහළ මට්ටමක තිබෙන බව right. එතකොට මේ තමයි බලපත්‍රාය මුදල් සමාගම් සහ විශේෂිත කල්ලි බලදු මූල්‍ය කරන සමාගම් වල වත්කම් වගකීම් සංයුතිය. බලපත්‍රලාභී මුදල් සමාගම් වල තැන්පතු සංයුතිය ගත්තොත් ඔබට පේනවා එතනත් ස්ථාවර තැන්පතු 95.5ක් තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම මොවුන් ආකර්ශනීය පොලියක් ලබා දෙන නිසා මිනිස්සු ගිහිල්ලා තමන්ගේ තැන්පතු ෆික්ස්ඩ් ඩිපොසිට්ස් මේකට දාන්නට පෙළඹෙනවා. එතකොට ඒ 95.5ක් ලෙස අපිට දක්වන්න ලැබෙනවා. ඊළඟට ඉතුරුම් තැන්පතු 4.4යි. එහෙනම් ඔබට පේනවා වැඩිපුරම මේගොල්ලන්ගේ ඇට්‍රැක්ටිව් ප්‍රොඩක්ට් එක වෙලා තියෙන තැන්පතු පැත්තෙන් ස්ථාවර තැන්පතු, ඉල්ලුම් තැන්පතු දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට බලපත්‍රලාභී මුදල් සමාගම් විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම් ලීසින් කම්පනීස් සේවාවන් අනුව සපයන ලද සමස්ත ණය සහ අත්තිකාරම්. එතකොට අපි දන්නවා මේ විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම් කියන්නේ ස්පෙෂලායිස්ඩ් ලීසින් කම්පනීස්. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය තමයි කල්බදු එහෙම නැත්නම් ලීසින් ලබා දීම. එතකොට මේ අංශ දෙක ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මොවුන්ගේ ප්‍රධානතම
ව්‍යාපාරික කටයුතු වෙලා තියෙන්නේ මූල්‍ය කල්බදු ලබා දීම. ඒතර ෆයිනෑන්ස් ලීසර්ස් නේ. ඒතර ලීසින් ගැන අපි වෙනම කතා කරනවා. මෙතනදී මේ සමාගම් විසින් යම්කිසි පුද්ගලයෙකුට ලබා ගැනීමට අවශ්‍ය වත්කමක් ලබා ගැනීම සඳහා මුදල් ආයෝජනය කිරීම සිදු කරනවා. ඒතර ඔබට පුළුවන් ගිහිල්ලා ඔබට අවශ්‍ය පෙන්නලා අවශ්‍යතාවය අනුව ලබා ගන්නට උත්සාහ කරන්න. එතකොට මේ ලීසින් කම්පැනිය ගිහිල්ලා ඒ වත්කම අරගන්නවා. ඒ අයිතිය ලීසින් කම්පැනියට තියෙන්නේ. ඉන්පසු ඒ භාවිතා කිරීමේ අයිතිය ලීසින් කම්පැනිය ඔබට ලබා දෙනවා. right? ඒතකොට ඔබට පුළුවන් ඒ යන්ත්‍රය හෝ වත්කම් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරනකොට ඔබ ඒ කල්බදු මූල්‍ය සමාගමට බලපත්‍රලාභී මුදල් සමාගමට වාරික ගෙවීම සිදු කරනවා. වාරික ගෙවීම සිදු කරමින් භාවිතයේ අයිතිය පවත්වාගෙන යනවා. වාරික ගෙවීම පැහැර හැරියොත් පරම අයිතිය තියෙන්නේ ලීසින් කම්පැනියට නිසා නැත්නම් ෆයිනෑන්ස් කම්පැනියට නිසා ඔබේ වාහනේ අරන් යනවා. මේක අපි ලීසින් ගැන කතා කරමු. අරන් යනවා. මොකද ඔවුන්ට තමයි පරම අයිතිය තියෙන්නේ. ඔබට තියෙන්නේ භාවිතයේ අයිතිය පමණයි. ඒතකොට මේ භාවිතයේ අයිතිය රඳා පවතින්නේ ඔබ වාරික ගෙවන තෙක් පමණයි. වාරික ගෙවීම පැහැර හැරියොත් පරම අයිතිකරුට පුළුවන් ඒ වත්කම අරගෙන යන්න. ඊළඟ දේ තමයි ඔබට පුළුවන් මේ වාරික ගෙවීම අවසානයේදී අදාළ විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම හෝ බලපත්‍රලාභී මුදල් සමාගම සමග සාකච්ඡා කරලා ඒ අදාළ වත්කම ඔබේ නමට හරවා ගන්නට. right? එතකොට මේ කල්බදු අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත යටතේ තමයි නියාමනය වීම සිදු වෙන්නේ. 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත යටතේ තමයි නියාමනය වීම සිදු වෙන්නේ. right? එතකොට මේ තමයි ලීසින් පැත්ත. registered leasing company. එතකොට මේගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු දැන් ඔබට පේනවා. මේගොල්ලෝ ව්‍යාපාර කටයුතු වලින් ලොකුම එක තමයි මූල්‍ය කල්බදු finance leases. ඊළඟට කුලිපිට වැනු hire purchase. ඊළඟට සුරැපුම් ණය සහ අත්තිකාරම්. ඊළඟට උකස් ණය. වෙනත් දේපල මත ණය දීම්, තැන්පතු මත ණය දීම්, right? cash margin අපි කියනවා ඔබේ ඩිපොසිට් එකක් දාලා ඩිපොසිට් එකට against ණය ගන්නවා. මේ අනාදි තමයි මොවුන්ගේ ව්‍යාපාර කටයුතු වල දකින්නේ. එතකොට අපිට පේනවා ලොකුම ව්‍යාපාර කටයුතු තමයි මූල්‍ය කල්බදු. මූල්‍ය කල්බදු. එතකොට අපි හිටියේ මේ රක්ෂණ සමාගම් එක්කනේ රක්ෂණ. ඒතකොට අපි කතා කරා මේ මුල් දේවල් ටික. පළවෙනිම අපි කතා කරේ බලපත්‍රලාභී වාණිජ බැංකු, ඊළඟට බලපත්‍රලාභී විශේෂිත බැංකු, ඊළඟට බලපත්‍රලාභී මුදල් සමාගම්. ඒක කතා කරන ගමන් අපි පොඩ්ඩක් කතා කරා මේ කල්බදු සමාගම් සම්බන්ධයෙන්. ඒතකොට ඔබ දැක්කා මේ අපි කතා කරපු අය 2019 වාර්තාවට අනුව තත්ත්වය. right? එතකොට මේ රක්ෂණ සමාගම් ගත්තම මේ රක්ෂණ සමාගම් කියන්නේ මූල්‍ය පද්ධතියේ තියෙන සුවිශේෂ ආයතන වර්ගයක්. මේවා අනිකුත් මූල්‍ය ආයතන වලින් වෙනස් වෙනවා. right? වෙනස් වෙන්න හේතු තියෙනවා. ඒතකොට විවිධ රක්ෂණ ක්‍රම අලයි කරලා ඒකෙන් තමයි මේගොල්ලෝ අර මුදල් හොයාගන්නේ. ඊට පස්සේ ඒ හොයා ගන්න අර මුදල් මේගොල්ලෝ ගිහිල්ලා මූල්‍ය වෙළඳපොලේ ණය සහ ආයෝජන හැටියට හිඟේ ඒකයන්ට ලබා දීම සිදු කරනවා. ඒ අනුව මොවුනුත් අන්තර් මූල්‍යකරණයේ යෙදීම දක්නට ලැබෙනවා. දැන් උදාහරණයකට ඔයාගේ වාරික රැස් කරනවා. ඒ වාරික රැස් කරලා ඒ රැස් වෙන ෆන්ඩ් එකෙන් මේගොල්ලෝ කියලා කොටස් වෙළඳපොලේ කොටස් ගන්න. එතකොට ඔන්න මේ සමාගම් වලට මුදල් ගලා යනවා. ණය කර ගන්නවා. ට්‍රෙෂරි බිල්ස් වල ආයෝජනය කරනවා. රජයට මුදල් ලබා දෙනවා. ණය කර ගන්නවා. ආයතන වලට මුදල් ලබා දෙනවා. ට්‍රෙෂරි බොන්ඩ්ස් වල ආයෝජනය කරනවා. රජයට මුදල් ලබා දෙනවා. මේ අනාදි වශයෙන් ආයෝජන සහ ආයෝජන වලින් විශේෂයෙන්ම ඔවුන් ආදායම් ලබා ගැනීම සිදු කරනවා. ඒ ආදායම් ලබා ගැනීමේදී ඔවුන් මුදල් රැස් කරන්නේ රක්ෂණ ක්‍රම විකුණලා වාරික හැටියට. ඒතර මේගොල්ලන්ට තියෙන පිරිවැය තමයි යම් කිසි වෙලාවක ඔවුන් ලබාගත් අවදානම ට්‍රිගර් වුණොත්, ඒ කියන්නේ අවදානම ඇති වුවොත් ඒ අවදානම පියවීම සිද්ධ වෙනවා ෆන්ඩ් එකෙන් මුදල් ගෙවන්න.
නමුත් මොවුන්ට මේ මොවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ law of large numbers. එහෙම නැත්නම් අධික සංඛ්‍යා න්‍යාය මත. ඒකට අපි හිතමු ජීවිත රක්ෂණ නම් ඕන් ජීවිත රක්ෂණ ලක්ෂයක් විතර අලෙවි කරා කියලා. නමුත් මේ ලක්ෂෙම මැරෙන්නේ නැහැ නේ එකපාර. right? වැඩි වුණොත් එකෙන් විතර 100ක් 200ක් 250ක් 500ක් එතකොට ලක්ෂයක් ඕන් වාරික අරගෙන තියෙනවා. ලක්ෂයකකින් වාරික අරගන්නවා. නමුත් යම් කිසි කෙනෙක් මේ අතරින් මරණයටපත් වුණොත් ඕන් සිද්ධ වෙනවා ඒ සඳහා පිරිවැය දැරීමට. එතකොට ඒ කිවසුම ඕන ඕන කරනවා. ඒ ලක්ෂයකින් අරගෙන එතනින් 1000ක් විතර මරුණොත් 1000ක් තමයි යන පිරිවැය. ලක්ෂයකින් වාරික ලැබෙනවා. ලක්ෂ 2කින් වාරික ලැබුණොත් ඊට වඩා ආදායමක් ලැබෙනවා. ලක්ෂ 3කින් ඊට වඩා ආදායමක් ලැබෙනවා. මේ ආකාරයට තියෙන බේස් එක වැඩි කරගන්නට ඔවුන්ට ලැබෙන ආදායම වැඩි වෙනවා. ඒ තුල අවදානම අවම වීම සහ ඒ සඳහා යන පිරිවැය අවම වීම සිදු කරනවා. ඒකට අපි කියනවා රක්ෂණීය ප්‍රධාන දෙයක් තමයි අධික සංඛ්‍යාවක් ඔබගේ රක්ෂණ ආයතනය වෙත ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව. එහෙම ඉන්නකොට ඔන්න ඔබට වඩා පහසුවෙන් එහි යෙදෙන්න පුළුවන්. අවදානම අඩුයි, පාඩු අඩුයි. ඉතා හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් ආයෝජන මගින්. එතකොට හදිසි අනතුරු ආපදා හදිසි අනතුරු ආපදා වැනි අනපේක්ෂිත අවදානම් අවම කර ගැනීම සඳහා එම රක්ෂණ ඔප්පු සඳහා වාරික අය කරමින් රක්ෂණ සේවා සම්පාදනය කිරීම සිදු කරනු ලබනවා. රක්ෂණය මගින් රක්ෂිතයාට වන අලාභය හානිපූර්ණය කිරීමට උපකාරී වෙනවා. දැන් මේ වචනේ ඉතාමත් වැදගත්. හානිපූර්ණය කිරීමට උපකාරී වේ කියන එක. මේ මතක තියාගන්න රක්ෂණයෙන් ඔබට ලාභ ලබන්නට බෑ. රක්ෂණයෙන් ලාභ ලබන්නට දෙන්නේ නැහැ. රක්ෂණයෙන් සිදු කරන්නේ ඔබට යම්කිසි හානියක් සිදු වුණොත් ඒ හානිය පූර්ණය කිරීමට එවත පියවා ගැනීමට උපකාර කිරීම පමණයි. දැන් එතකොට ඔබට ඔබ උදාහරණයකට ඔබ වාහනයක් පාවිච්චි කරනවා ඒ වාහනේ නැති වෙනවා. නැති වුණොත් ඔබට මේ මුළු මුදලම රක්ෂණ සමාගම දෙන්නේ නැහැ. සමාගම ඔබ පාවිච්චි කරපු කාලයට යම්කිසි ප්‍රමාණයක් අඩු කරලා ඊටු ටික තමයි දෙන්නේ. නැත්නම් ඔබට පුළුවන් ඒ පරණ වාහනයක් කරන්න බෑ. මේ රක්ෂණයේ මැද තියාගෙන රක්ෂණ කියලා කියන්නේ ඔබට මේ ලාභ ලැබීමට තියෙන අවස්ථාවක් නෙමෙයි. ඒ තියෙන්නේ ඔබට තියෙන අවදානම අවම කර ගැනීමට. ඒ අනුව රක්ෂිතයාට යම්කිසි අලාභයක් සිදු වෙනවා. ඒ අලාභය හානිපූර්ණය කිරීමට උපකාරී කිරීම තමයි රක්ෂණයේ තියෙන ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට රක්ෂණ සමාගම් අසම්භාවයන් අනපේක්ෂිත මූල්‍ය අලාභයන්ට ආරක්ෂාව සපයන. අනපේක්ෂිතයි. මේක අපේක්ෂාවෙන් බෑ. ඉතින් ඔබ දන්නවා ඔබට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන්න පුළුවන්. ඒකෙදි තියෙනවා රක්ෂණයේ තියෙනවා උපරිම විශ්වාසය කියලා එකක්. ඒකට ඒකෙදි ඔබෙන් අහනවා ඔබට නිදන්ගත රෝගයක් තිබෙනවද? right? ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙනවද? ඔබට ඩයබටික් තියෙනවද? මේ ආදී වශයෙන් ප්‍රශ්න අහනවා. දැන් ඔබ ඒවට වැරදි උත්තර දීලා ගියොත් එහෙම යම්කිසි වෙලාවක ඒ ක්ලේම් එක එනකොට රක්ෂණ සමාගමට පුළුවන් ඔබ විශ්වාසය කඩ කරා කියලා ඒ ක්ලේම් එක නොගෙවයි. ඉතින් ඔබට බෑ ඔබ දැන් අපි හිතමු ඔබ ඇවිල්ලා පිළිකාවක් හැදෙනවා. පිළිකාවක් හැදෙනවා ඔබ කොහොමද දන්නේ ඔබ මැරෙනවායි කියලා. දැන් ඔබ මොකද කරන්නේ? රයිට් එහෙනම් අපි දාමු රක්ෂණයක්. කියලා ඔබ ගිහිල්ලා බොරුවට කියන මට මොකුත් ලෙඩක් නැහැ කියලා රක්ෂණයක් දානවා. රක්ෂණයක් දාලා ලාභ ලබා ගන්න උත්සාහ කරනවා. එහෙම කරන්නට බෑ. එහෙම කරන්නට ගියොත් උපරිම විශ්වාසය කඩ කිරීම උබරිමා ෆීඩේ කියලා අපි කියනවා. උපරිම විශ්වාසය කඩ කිරීම මත ඔබට මුදල් ලැබෙන්නේ නැහැ. right? ඒ නිසා මම තියාගෙන රක්ෂණයක් ගන්නකොට තමන්ගේ තොරතුරු නිසි පරිදි ලබා දෙන්නට ඕනේ. උපරිම විශ්වාසය කියන්නේ එකයි. යම් කිසි වෙලාවක යම් තොරතුරක් සංගවලා මේ රක්ෂණයට ගියොත් ඒ කියන්නේ රක්ෂණය අවදානමක් ගන්නවා ඔවුන් නොදකින අවදානමක්. ඒකට ඒ ඔවුන්ට පුළුවන් ක්ලේම් එක ආපුවම එයින් අයින් වෙන්න මේ උපරිම විශ්වාසය කඩ කරයි කියන දේ නිසා. එතකොට මේ රක්ෂණයේ කාර්යය තමයි
අනාගතයේදී නොදකින යම්කිසි අවදානමක් ඇතිවිය හැකි දෙයක් අසම්භාව්‍ය වගකීමක් ලබාගෙන මූල්‍ය සමාගම් බැංකු මූල්‍ය අතරමැදිකරණය මූල්‍ය කල්පනාකරණය මේ ආකාරයට රක්ෂණ සමාගම් වගේ අවදානව බාර ගැනීම හා හානිපූර්ණය වගේ කටයුතු වලට යන්නේ නැහැ. මේක ඇවිල්ලා රක්ෂණ සමාගමකුයි මේ මූල්‍ය සමාගම් බලපත්‍රලාභී බැංකු යනාදී තිබෙනා වූ ප්‍රධාන වෙනස්කම. අපි කලින් කතා කරා බලපත්‍රලාභී බැංකු මුදල් සමාගම් මේ ඔක්කොම මේ ආයෝජන වැඩ කරනවා. ඒ ඔක්කොම හරි. නමුත් අවදානම බාර ගැනීම සහ අලාභ හානිපූර්ණය කියන වැඩේ ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඒකට මේක කරන්න ඉන්න ප්‍රධානතම මූල්‍ය ආයතනය තමයි රක්ෂණ සමාගම. ඒකට ඔවුන් අනාගත අවදානම බාර ගන්නවා. ඒ අනාගත අවදානම බාර අරගෙන ඔබ යම්කිසි අලාභයක් ඔබට සිදු වුණොත් ඒ අලාභය හානිපූර්ණී කරන්න කටයුතු කරනවා. ඒවාට අදාළව විවිධ ගිවිසුම් සකස් කරලා රක්ෂණ ගිවිසුම් සකස් කරලා ඒවා ඔබට විකුණලා ඒ වාරික ලබා ගනිමින් ඒ අවදානම දරනවාට වාරිකයක් අරගන්න. වාරික ලබා ගනිමින් කටයුතු කරනවා. බිස්නස් කරගෙන යනවා. එතකොට මේ රක්ෂණ සමාගම් නියාමනය හා අධීක්ෂණය මහ බැංකුව යටතට එන්නේ නැහැ. රක්ෂණ සමාගම් නියාමනය හා අධීක්ෂණය තියෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ. එතකොට මේ මතක තියාගන්න මේක කෙටි ප්‍රශ්නයකට ඔබෙන් අහන්න පුළුවන්. රක්ෂණ සමාගම් නියාමනයේ අධීක්ෂණය තියෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට. එතකොට අපි මේ රක්ෂණ ව්‍යාපාරික කටයුතු දිහා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම අපිට පේනවා සාමාන්‍ය රක්ෂණය, right? එතකොට ජීවිත රක්ෂණ විශේෂපතේට අයත් නොවන රක්ෂණ ගිවිසුම් අපිට සාමාන්‍ය රක්ෂණය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉංග්‍රීසියෙන් කියන ජෙනරල් ඉන්ෂුරන්ස් කියන්නේ. ජෙනරල් ඉන්ෂුරන්ස්. මොනවාද මේවා යටතට යන්නේ? ගිනි රක්ෂණ, නාවික, මරයින් ඉන්ෂුරන්ස්, මෝටර් වාහන. මෝටර් වාහන අපි ඔක්කොම දන්නවනේ. මේ අපිට වාහනේ පදින්න නම් අපිට මේ ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. නැත්නම් පොලිසියෙන් දඩ ගහනවානේ. ඒ මෝටර් වාහන. ඊළඟට හදිසි අනතුරු සහ වෙනත් ජීවිත රක්ෂණ නොවද විවිධ රක්ෂණ ක්‍රමයන් මේ යටතට ඒවා සාමාන්‍යයෙන් නිකුත් වෙන්නේ අවුරුද්දකට හෝ අවුරුද්දකට වඩා අඩු කාලයකට. ඊට වඩා වැඩි කාලයකට සාමාන්‍යයෙන් යන්නේ නැහැ. ඒකට අවුරුද්දක් වැනි කාලයක් තුළ මේවා රිනිව් වීම ඩාක්ටර්ට ලැබෙනවා. right? ඊළඟට අපිට තියෙනවා දිගු කාලීන රක්ෂණය. ඒ දිගු කාලීන රක්ෂණය ගත්තම අපි දන්නවා ජීවිත රක්ෂණය වගේ දීර්ඝ කාලීන රක්ෂණ ක්‍රම මේ දිගු කාලීන රක්ෂණය යටතට අයත් වෙනවා. එතකොට මේ ජීවිත රක්ෂණය කියන්නේ රක්ෂණයක් හිමි පාර්ශවය සහ රක්ෂකයා අතර ඇති වෙන ගිවිසුමක්. ඒතකොට රක්ෂිතයාගේ ජීවිතයට යම් හානියක් සිදු වුවොත් ඒ සඳහා වන්දි ගෙවීමට මේ ගිවිසුම යටතේ රක්ෂණ සමාගම බැඳීම සිදු වෙනවා. ඒතකොට මේ සියලු රක්ෂණවල ප්‍රධාන දේ තමයි ඔවුන් අවදානම ගන්නවා. ඒ අවදානමට ඔබ වාරික ගෙවනවා. ඒ වාරිකය තමයි ඔබගේ ආදායම. නමුත් යම් කිසි වෙලාවක ඔබට හානියක් සිදු වුණොත් ඒ අලාභය ප්‍රතිපූර්ණය කිරීමට රක්ෂණ සමාගම් කටයුතු කරනවා. එතකොට මතක තියාගන්න මොකද්ද general insurance and life insurance. Life insurance අපි කියනවා long term insurance කියලා. දීර්ඝ කාලීන රක්ෂණ ක්‍රම. එතකොට දීර්ඝ කාලීන රක්ෂණ ක්‍රම කියලා කියන්නේ ඒ යටතට යන්නේ life insurance ජීවිත රක්ෂණ. කෙටි කාලීන රක්ෂණ ක්‍රම යටතේ පවතිනවා සාමාන්‍ය රක්ෂණ ක්‍රමයන් general insurance, ගිනි රක්ෂණ, නාවික, මෝටර් වාහන යන ආදිය මේවා සාමාන්‍යයෙන් අවුරුද්දක් වැනි කාලයක් තුල රිනිව් වීම සිදු වෙනවා. ඊළඟට මේ රක්ෂණ සමාගම් ගැන කතා කරලා තියෙන තවත් දෙයක් තමයි බැංකු ආරක්ෂණය කියන එක, බැංක් ඇෂුරන්ස් කියන එක. එතකොට මේ බැංකු සහ රක්ෂණ සමාගම් එකිනෙකා සමග එකතු වෙලා බැංකු ආරක්ෂණය කියන එකක් හඳුන්වා දෙනවා. එතකොට මේන් අදහස් වෙන්නේ බැංකුවක් සහ රක්ෂණ සමාගමක් එකතු වෙලා රක්ෂණ සමාගම තමන්ගේ රක්ෂණ නිපයුම් බැංකුව හරහා බැංකුවේ ගනුදෙනුකරුවන්ට අලෙවි කිරීමේ ක්‍රියාවලිය. මේ කටයුත්තට බැංකුව තමන්ගේ ඩේටාබේස් එක රක්ෂණ සමාගමත් එක්ක බෙදා ගන්නවා. ඩේටාබේස් එකේ ඉන්න කස්ටමර්ස්ලට කතා කරලා තමන්ගේ රක්ෂණ ක්‍රම ප්‍රවර්ධනය කරනවා. එහෙම නැත්නම් ගනුදෙනුකරුවෙක් ආවොත් බැංකුවට රක්ෂණයක් ඉල්ලගෙන බැංකු රක්ෂණ කටයුතු කරන්නේ නැහැනේ. බැංකුව මොකද කරන්නේ? මේ බැංක් ඇෂුරන්ස් යටතේ තමන් ගාව ඉන්න පාර්ට්නර් වෙච්ච තමන් සමග එකතු වෙලා ඉන්න රක්ෂණ සමාගමකට ඕන් යොමු කරනවා.
ඉතින් මේ ආකාරයට මේ රක්ෂණ සමාගම බැංකුවේ ගනුදෙනුකරුවන්ට රක්ෂණ විකුණලා ඒ රක්ෂණ ක්‍රම විකුණුවම එයින් ලැබෙන ලාභයෙන් කොටසක් එහෙම නැත්නම් කමිෂන් එකක් බැංකුවට ලබා දීම සිදු කරනවා. ඒතකොට රක්ෂණ සමාගම රක්ෂණ ක්‍රම විකුණලා ඒ විකුණනවට ලැබෙන ආදායමෙන් කමිෂන් එකක් බැංකුවට ලබා දීම සිදු කරනවා. ඒතකොට මේ දෙපාර්ශ්වයටම වාසිදායකයි. ඒතකොට බැංකුව තමන්ගේ කස්ටමර් ඩේටාබේස් එක ෂෙයා කරනවා. ඒ වගේම තමන් ගාවට එන ගනුදෙනුකරුවෙකුට ටක් ගාලා සර්විස් එක ලබා දෙන්න පුළුවන් රක්ෂණයක් අවශ්‍ය නම් මේ හරහා. ඒකට බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඔබ වැඩි අගයක් එකතු කිරීම එහෙම නැත්නම් ක්වික් සර්විස් එකක් ලබා දීමට හැකියාව ලැබෙනවා. එහා පැත්තෙන් රක්ෂණ සමාගමේ ඩේටාබේස් එකක් හම්බ වෙනවා. හොඳ ප්‍රොස්පෙක්ටිව් කස්ටමර්ස්ලා right ඒ වගේම නිකම්ම වුන්ට සේල්ස් ඒජන්ට්ස්ලා නැතුව ලීඩ්ස් හම්බ වෙනවා. ඒ නිසා රක්ෂණ සමාගමටත් වාසිදායකයි. ඒතකොට බැංක් ඇෂුරන්ස් කියන එක බැංකුවට සහ රක්ෂණ සමාගම යන දෙපාර්ශ්වයටම වටිනාකමක් ඇති ප්‍රොඩක්ට් එකක් ලෙස අපිට හඳුන්වා ගන්නට පුළුවන්. right. අපි කිව්වා රක්ෂණ සමාගම් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් නියාමනය වෙන්නේ නැහැ. රක්ෂණ සමාගම් නියාමනය වෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් කියලා. එතකොට මොකද්ද මේගොල්ලන්ගේ කාර්යභාරය? right. අපි ඉන්නේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව. එතකොට මොකද්ද මේ රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්යය? මේගොල්ලන්ගේ කාර්යය තමයි පුද්ගලයන් රක්ෂකයන් ලෙස ලියාපදිංචි කිරීම. ඊළඟට රක්ෂණ තැරැව්කරුවන් ලියාපදිංචි කිරීම. ලාභ ගැලපුම්කරුවන් ලියාපදිංචි. එහෙමනම් මේගොල්ලන්ගේ තියෙන මොකද ප්‍රධාන කාර්යය? ලියාපදිංචි කියලා කියන්නේ බලපත්‍ර ලබා දීමනේ. ලියාපදිංචි සිදු කරනවා. ඊළඟට රක්ෂණ කර්මාන්තයේ සංවර්ධනයට හා නියාමනයට රජයට අවශ්‍ය උපදෙස් ලබා දීම ඔවුන් විසින් සිදු කරනවා. ඊළඟට රක්ෂණ කර්මාන්තයට ප්‍රතිපත්ති සහ වැඩසටහන් රජය සමග එක් වෙලා ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් සිදු කරනවා. ඒ වගේම තොරතුරු බෙදා ගැනීම පිළිබඳව දේශීය හෝ විදේශීය පාර්ශවයන් සමග ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික ගිවිසුම් වලට රක්ෂණ නියාමන කොමිෂන් සභාව එන්ටවීම දක්නට ලැබෙනවා. එතකොට කොමිෂන් සභාවට පුළුවන් කොමිෂමේ අරමුණු ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධන සහ බලතල රාජකාරී යුතුකම් සහ කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය නිලධාරීන් සේවකයන් සේවයේ යෙදවීමට නිශ්චල හෝ චංචල දේපල අත්පත් කර ගැනීම සහ විකිණීම බදු දීම උකස් කිරීම හෝ ඉවත් කිරීම කාර්ය සාධනය පිණිස බලතල රාජකාරී යුතුකම් හා කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය කරන ගිවිසුම් වලට එළඹීම. මේවා තමයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්යභාර ලෙස අපි හඳුනාගන්නේ. මොවුන්ගේ සුවිශේෂම කාර්යභාරය වන්නේ ලංකාව තුළ රක්ෂණ ක්‍රම ව්‍යාප්ත කිරීමට සහ රක්ෂණය පොපියුලරයිස් කරන්න. එහෙම නැත්නම් ජනතාව අතර රක්ෂණ ගැන අවබෝධය වැඩි කරන්නට කටයුතු කිරීම. ඒත් අපි දන්නවා ලංකාව දිහා ගත්තොත් ලංකාවේ රක්ෂණය කියන එක තා විශාල වශයෙන් මිනිස්සු පිළිගත්ත මිනිස්සුන්ට අතර ප්‍රචලිත දෙයක් නෙමෙයි. හුඟක් වෙලාවට වුන් රක්ෂණයක් දාන්නේ නොදා බැරි කමට. right? නමුත් ඇත්තටම රක්ෂණය කියන්නේ සියලු දෙනා විසින් ලබාගත යුතු දෙයක්. ඒකට අපි ඔබට වුණත් මට කියන්න තියෙන්නේ පුළුවන් නම් තරුණ කාලේ ජීවිත රක්ෂණයක් අරගන්න. ඒක ඉතා වැදගත්. එකක් තමයි ඔබට යම්කිසි මුදලක් ඉතුරුවක් වෙනවා. ඒකට ඔබ යම්කිසි කාලයකට පස්සේ වයසට ගිහිල්ලා ඔබ මරණයටපත් නොවුනොත් ඔබට පුළුවන් ඒ ගෙවූ වාරික වලට ප්‍රතිලාභයක් ලබා ගන්නට. ඒ වගේම යම්කිසි වෙලාවක හදිසි අවස්ථාවක් වෙලා
ඔබට ජීවිතයෙන් සමුගන්නට සිදු වුණොත් ඔබගේ පවුල ඔබේ ආදරණීය දෙමව්පියන් දූ දරුවන් මේ හැමෝටම යහපතක් වෙන දෙයක් තමයි මේ ජීවිත රක්ෂණය. ඉතින් මේ ජීවිත රක්ෂණය කියන එක අනිවාර්යයෙන්ම මම හිතනවා හැමෝටම තිබිය යුතුයි. ඒක පිළිබඳ දැනුවත්භාවය හුඟක් අඩුයි. ඉතින් ඔබට මට දෙන්න තියෙන අවවාදය තමයි තරුණ කාලෙම පුළුවන් නම් ගිහිල්ලා මේ ජීවිත රක්ෂණයක් අරගන්න. ඒක හුඟක් වටිනවා. ඒක ඔබට තේරෙවි කාලය ගත වෙනවත් සමග. දෙවෙනි එක තමයි ඔබට කියන්න තියෙන්නේ රක්ෂණයක් ගන්නකොට විශේෂයෙන්ම අපිට මෝටර් වාහනයක් හෝ ඒවා ඒ රක්ෂණය බිල් ගන්නකොට ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඔබ වොරි වෙන්න එපා. මොකද ඔබගේ උදාහරණයක් ඇරෙන්න වාහනේ හැප්පුණොත් ඒ වාහනේ හැප්පිලා අනික් පුද්ගලයාට නඩු දාලා ඔහු වැරදිකරු වෙලා නැවත සිවිල් අධිකරණයක නඩු දාලා වන්දි ඉල්ලලා තමයි ඔබට වාහනේ හදාගන්නේ. මේක කොම්ප්ලිකේටඩ් දෙයක්. නමුත් ඔබට රක්ෂණය තියෙනවා නම් මේ ඉතා පහසුයි. ඒ රක්ෂණයට ඔබගේ සිදුවෙච්ච අලාභය පෙන්වලා ඒ අලාභය ප්‍රතිපූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා මේ රක්ෂණය කියන දේ මීට වඩා වැදගත්කමක් දීලා කතා කරන්න ඕන මාතෘකාවක් ලෙස තමයි මම දකින්නේ. මේ ජනතාව තුළ මේ ලබා ගැනීමට මීට වඩා වැඩි උනන්දුවක් තියෙනවා නම් හොඳයි කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. right ඒකක භාරයක්. දැන් අපි කතා කරා බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, මුදල් සමාගම්, ෆයිනෑන්ස් කම්පනීස්, ඊළඟට රක්ෂණ සමාගම්, ඊළඟට අපිට එන්නේ ඒකක භාර යුනිට් ට්‍රස්ට්. මේවලගේ කාර්යය තමයි ඒකක නම් වූ මුදල් කොටස් නිකුත් කරලා මහ ජනතාවගෙන් ඉතුරු වූ මුදල් ලබාගෙන එම මුදල් මූල්‍ය කරලා එම ලාභ වලින් කොටසක් ඒකක හිමියන් අතර කාලෙන් කාලයට බෙදා දී. ඒකක භාරය ඒකක හිමියොත් එක්ක ඒකක වෙළඳාම සිදු කරනවා. එතකොට මේකෙදී ඔබට දැන් ඒකක භාරයක් කියනවා මේ ඒකක ගන්න කියලා අපිට රුපියල් 100ට ඔබට ඒකකයක් විකුණනවා. ඔබට පුළුවන් ඒකක භාරයෙන් ඒකක මිලට ගන්න. ඒ වගේම මේ මිලට ගත්ත ඒකක ඔබට පුළුවන් නැවත ඒකක භාරයට විකුණන්න. ඒකට මිලට ගැනීමේදී යම්කිසි මිලක් තියෙනවා. ඒ වගේම නැවත ඒකක භාරයට ඔබ විකුණද්දී යම්කිසි මිලක් තියෙනවා. right? එතකොට ඔබට මේ ඒකක තබා ගැනීමේදී ඇතැම් විට ප්‍රතිලාභ මගදී ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැනීම සහ විකිණීම අතර වෙනස තුල ඔබට ලාභ ලබන්නට පුළුවන්. එතකොට මේ ඒකක වල තිබෙනා වූ සුවිශේෂ ලක්ෂණය තමයි මේ ඒකක භාර මේ ඒකක විකුණලා මුදල් අරගෙන ඒ හරහා ආයෝජන කටයුතු සිදු කරලා අන්තර්මූල්‍යකරණය සිදු කරනවා. ඒ වගේම නැවත ඒ ඒකක හිමියන්ට මුදල් ඒ ප්‍රතිලාභ බෙදා දීම සිදු කරනවා. එතකොට ඒකක හිමියෝ ඒකක භාරයත් සමග ඒකක මිලදී ගැනීම හා විකිණීම යන ගනුදෙනු සිදු කිරීම දක්නට ලැබෙනවා. එතකොට ඒකක භාරවල ඇති වාසි මොනවද? ඒකක භාරයන් එක්ක ඔබ වැඩ කරොත් වසර 3 සිට 5 දක්වා වන බැංකු තැන්පතු වලට වඩා වේගවත් ඉපයුම් අනුපාතයක් නැත්නම් රිටර්න් එකක් ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එතකොට සුළු මුදලක් පවා ඒකක භාරයක ආයෝජනය කරන්න පුළුවන්. ඒ සුළු මුදලටත් ඔබට ඉහළ ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් සුළු මුදලකට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න ඔබට අමාරුයි. නමුත් ඒකක භාරයක ඔබ ගණන් කරොත් ඔබට පුළුවන් රුපියල් 100ක් වගේ පොඩි මුදලක් වුණත් දාලා ඒකට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න සාමාන්‍යයෙන් ඔබට නොලැබෙන. ඊළඟ එක තමයි දැන් ඔබ ඇවිල්ලා ඔබේ මුදල් මේ ආයෝජනය කරන්න ගියොත් ඒ සඳහා ඔබට විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේ කොහොමද මුදල් ආයෝජනය කරන්නේ කියලා. දැන් ඔබට එවැනි විශේෂඥ දැනුමක් නැහැ. නමුත් දැන් මේ ඒකක භාරවල වැඩ කරන්නේ මේ ආයෝජනය පිළිබඳ විශේෂ දැනුමක් ඇති වෘත්තීය වේදීන්. ප්‍රොෆෙෂනල්ස් නේ. ඒතර මේ ප්‍රොෆෙෂනල් ෆන්ඩ් මැනේජර්ස් තමයි මේකේ ආයෝජන කටයුතු කරන්නේ. ඒ නිසා ඔබ මේ ඒකක භාරය කියලා මුදල් දැම්මොත් ඔබ මේ
ආයෝජනය පිළිබඳව ඉගෙන ගන්න මහන්සි වෙලා ඒක කරන්න මහන්සි වෙනවට වඩා ඔබට පුළුවන් ඔබේ සුවිශේෂීතාවය ඇති කටයුත්ත කරගෙන ගිහිල්ලා සල්ලි හොයන්න. ඒකට ඔබේ ඒ හොයන මුදල් අර වෘත්තීය නිපුණත්වයක් තියෙන ප්‍රොෆෙෂනල් ෆන්ඩ් මැනේජර්ස්ලාට පුළුවන් ආයෝජනය කරලා ඔබට අවශ්‍ය ප්‍රතිලාභය ලබා දෙන්න. ඒකට ඒක එය ඔබගේ ආයෝජන තීරණ ගැනීමට යන කාලය වියදම අනවශ්‍ය ශ්‍රමය ඉවත් කිරීම සිදු කරනවා. නමුත් ඔබට හොඳ රිටර්න් එකකුත් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒකක භාරයේ වත්කම් ස්වාධීන වූ ආයෝජකයන්ගේ බැඳියාන් සොයා බලා කටයුතු කරන භාරකරුවෙකුගේ භාරයේ පවතී. ට්‍රස්ටි කෙනෙක්. ආයෝජකයෝට තමා ළඟ අතිරික්ත මුදල් තියෙනකොට ආයෝජනය කරන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට දඩයක් නැතුව තමන්ට ඕන මුදල් ලබා ගන්නට පුළුවන්. එතකොට ඒකක මුදල් තියෙනකොට ඒකක මිලට ගන්න පුළුවන්. මුදල් නැති වුණාම ඒක ගෙනිහිල්ලා විකුණලා ඒ අදාළ මුදල නැවත ලබා ගන්නට පුළුවන්. මේක තමයි ඒකක භාරවල තිබෙනා වූ සුවිශේෂ වාසි හැටියට අපි දකින්නේ. දැන් අපි වණික් සහ ආයෝජන බැංකු ගත්තොත් මේ වණික් සහ ආයෝජන බැංකු ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ට සේවා සැපීම හරහා තමයි මුදල් ලබා ගැනීම ලාභ ලබා ගැනීම සිදු කරන්නේ. ඒතර මොවුන්ගේ තිබෙනා වූ ප්‍රධාන කාර්යයන් ගත්තොත් අපිට පේනවා ප්‍රාරක්ෂණය, නිකුතු කළමනාකරණය, ආයෝජන උපදෙස් සැපීම, ශක්්‍යතා අධ්‍යයනය, ණය සංවිධානය වගේ කටයුතු අපිට හඳුනා ගන්නට පුළුවන්. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා නේ. එතකොට අපි උදාහරණයකට ගත්තොත් ප්‍රාරක්ෂණය. ප්‍රාරක්ෂණය කියන එක ගත්තොත් අපිට පේනවා ප්‍රාරක්ෂණය දෙන්නේ මෙහෙම දෙයක්. දැන් අපි හිතමු ඔබට ඕනේ ෂෙයාර්ස් නිකුත් කරන්න යම් කිසි සමාගමක. අපි හිතමු මේ සමාගමේ ෂෙයාර්ස් ලක්ෂයක් ඔබ නිකුත් කරන්නට යනවා. ෂෙයා මාකට් එකේ. දැන් මේ ලක්ෂ නිකුත් කරද්දී ඔබට බියක් තියෙනවා. ඇතැම් වෙලාවට මේ ලක්ෂෙම මිනිස්සු මුදල් දාලා ගන්න නැති වෙයි. ඒතර මේ ලක්ෂයටම මිනිස්සු මුදල් දාලා ගත්තේ නැත්නම් වෙන්නේ මොකක්ද? අපිට අපේ කීර්ති නාමයට හානියක් වෙනවා නේ. ඒතර මිනිස්සු කියනවා අන්න අර සමාගම කොටස් දැම්මා විකුණ ගන්න බැරි වුණා. ඒ කියන්නේ මොකක් හරි අවුලක් කියලා කීර්ති නාමයට හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක ඉවත් කරගන්න මේ සමාගම් ගිහිල්ලා මේ වණික් හා ආයෝජන බැංකුවත් එක්ක එකතු වෙලා ප්‍රාරක්ෂණයක් අරගන්න. ප්‍රාරක්ෂණය අරගත්තම මේකෙදි කියනවා මේ අදාළ බැංකුව කියනවා රයිට් ඕකේ ඔබ ලක්ෂක කොටස් නිකුතුව කරන්න බැරි වෙලාවත් කොටස් ලක්ෂ විකුණුන් නැත්නම් ඉතුරු වෙන කොටස් ටික අපි ගන්නම් ඒ අවදානම ගන්නවට අපිට ෆී එකක් ගෙවන්න. මේ ෆී එක ගෙවලා ප්‍රාරක්ෂණය අරගන්නවා. එතකොට කොටස් ලක්ෂය නිකුත් කරනවා. කොටස් වෙළඳපොලේ මේ ලක්ෂයට මිනිස්සු ආයෝජනය කරලා අරගත්තොත් ප්‍රශ්නේ ඉවරයි. වණික් බැංකුව හෝ ආයෝජන බැංකුව ඒ ෆී එක අරගෙන ඉතින් අයින් වෙනවා. බැරි වෙලාවත් ඔබ කොටස් ලක්ෂයක් දාලා දැන් විකිණලා තියෙන 90000යි 10000ක් ඉතුරු වෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? අන්න ඒ වෙලාවට ඕන් ඉදිරිපත් වෙලා ඒ කොටස් මිලදී ගැනීම සිදු කරනවා. මේ තමයි මේ ප්‍රාරක්ෂණය හැටියට අපි හඳුන්වන්නේ. නිකුත් කළමනාකරණය අපි දැන් ඔබට සමාගම කොටස් නිකුත් කරන්න ඕනේ කියලා හිතුණයි කියලා. දැන් ඔබ සමාගමක් කරගෙන යනවා. යම් කාලයකට පස්සේ ඔබට හිතෙනවා මේ සමාගම තවත් එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ කියලා. ඒ සඳහා ඔබ කොටස් නිකුතුවක් කරන්න උත්සාහ කරනවා. මේ කොටස් නිකුතුවක් කරනකොට ඔබට ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම නැහැ. ඊළඟට ඔබ මේ කොටස් නිකුතුව කරන්න ගියොත් ඔබ ඔබේ ව්‍යාපාර කටයුත්ත පැත්තකින් තියලා දැන් මේකට කාලය ශ්‍රමය වැය කරන්න වෙනවා. ඒක අකාර්යක්ෂම දෙයක්. ඊට හොඳයි තමන් දන්න බිස්නස් එක කරනගෙන යන එක මේක ඉගෙනගෙන කොටස් නිකුතුව ගැන ඉගෙනගෙන ඒකට කාලය වැය කරලා යනකොට අනිත් පැත්තෙන් බිස්නස් එකට බලපෑමක් වෙනවා. මේ නිසා ඔබට පුළුවන් මෙවැනි බැංකුවකට ගිහිල්ලා කියන්න මට මේ ෂෙයා ඉෂුව එකක් කරන්න ඕනේ. ඒකට මට උදව් කරන්න කියලා. එතකොට එතන ඉන්නවා ඒ සඳහා විශේෂඥ දැනුම තියෙන අය. ඔවුන් විසින් ඒ කොටස් නිකුතුව ඔබ වෙනුවෙන් කළමනාකරණය කිරීම සිදු කරනවා. එතකොට මේ කොටස් නිකුත් කිරීම, ආයෝජකයන්ගෙන් ඇප්ලිකේෂන් ලබා ගැනීම, කොටස් නිසි ලෙස බෙදා දීම, මුදල් රැස් කිරීම, ඒ රැස් කළ මුදල් සමාගමට ලබා දීලා යම්කිසි අතිරික්ත මුදලක් වේ නම් ඒ නැවත රිටර්න් කිරීම ආදී කටයුතු සියල්ල සිදු කරලා ඔබ වෙනුවෙන් මේ කොටස් නිකුතුව කළමනාකරණය කිරීම සිදු කරනවා. එතකොට ඒ සඳහා ඔවුන් ගාස්තුවක් අය කරනවා. ඊළඟට තියෙනවා ආයෝජන උපදෙස් සැපයීම. ඔබ යම්කිසි ව්‍යාපෘතියක යොමු වෙනවා නම් ඔබ යම්කිසි කාර්යයක් සඳහා මේ විශාල ව්‍යාපාරයක් සඳහා අත ගහන්න යනවා නම්
ඇතැම් විට ඔබට හැකියාවක් නැහැ මේ ආයෝජනය කරන ඔබගේ ආයෝජනය පිළිබඳව විශේෂඥ තොරතුරු ලබා ගැනීමට සහ ඇනලිසිස් එකක් ලබා ගන්න. ඒ සඳහා එක්ස්පර්ටිසම් එක ඔබට නැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබට පුළුවන් මේ වණික් හා ආයෝජන බැංකුව වෙත ගිහිල්ලා ඒ අවශ්‍ය ආයෝජන උපදෙස් ලබා ගන්න. ඒ වගේම ශක්්‍යතා අධ්‍යයන feasibility reports ලබා ගන්න. ඒත් ඔබට කියපලා මේ ව්‍යාපෘති කරොත් කොයි වගේ ප්‍රොෆිට් එකක් ලැබෙයිද කොතරම් කාලයක් යයිද මට රිකවර් වෙන්න මේ ආදී වශයෙන් feasibility reports ඔබට ලබා ගන්න පුළුවන්. ඒ ඔවුන්ගේ විශේෂඥ දැනුම භාවිතා කරලා. ඊළඟ තමයි ණය සංවිධානය. ඒක ඔබට විශාල ණයක් ලබා ගන්නට ඕන නම් බිලියන් ගානක ඔබට පුළුවන් මෙවැනි ආයතනයකට ගිහිල්ලා කියන්නේ අපිට තව බැංකු දෙක තුනක් එකතු කරලා මේ ණය ලබා ගැනීමට පහසුකම් සලසන්න. ඕකට පුළුවන් ඒ ආකාරයට ණය සංවිධානය කරලා ඔබට විශාල ණයක් ලබා ගැනීමට පාර්ශ්ව කීපයක් එකතු කරගෙන අවස්ථාව ලබා දෙන්න. ඉතින් මේ වගේ සේවාවන් සැපයීම තුල තමයි ඔවුන් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරලා ආදායම් ලබා ගැනීම සිදු කරනු ලබන්නේ. ඊළඟට තියෙන්නේ ආයෝජන සමාගම්. දැන් මේකට පෙර මම කියන්න ඕනේ ඔබට දැන් මේ ටියුට් එක ගත්තම මේ ටියුට් එකේ තියෙනවා පොඩි ප්‍රශ්න කීපයක්. ඒ වගේම පල්ලෙහාට ගියොත් විශේෂයෙන්ම මේ ඒකක භාර ගැන කතා කරොත් මේ ඒකක භාරයන් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ල මෙතන ඔබට විස්තර කරලා තියෙනවා. ඒ නිසා මේ ටියුට් එකේ තියෙන මේ ටියුට් එක ඔබට කියව ගන්න වෙනවා. ඒ තුල ඔබට විශාල දැනුමක් ලබා ගන්නට පුළුවන් මේ ඒකක භාරයන් සම්බන්ධයෙන්. right? ඊළඟට අපිට තියෙන්නේ කතා කරන ආයෝජන සමාගම්. මේකෙන් කරාට පස්සේ අපි ටියුට් එක දිහා බලමු. ආයෝජන සමාගම්. ඒතර මේ ආයෝජන සමාගම් වල කාර්යය තමයි විවිධ ණය සහ ආයෝජන ක්‍රම මගින් අරමුදල් ලබාගෙන මුදල්වල විවිධ ආයෝජන සඳහා යොදලා ලාභ ලබාගෙන ඒවා ආයෝජකයන් අතර බෙදා දීම සිදු කිරීම. right? එතකොට අපි දන්නවා අපිට මුදල් හම්බුනොත් ඇතැම් වෙලාවට අපි දන්නේ නැහැ කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. උදාහරණ විදිහට අපි දැකලා තියෙනවා මිලියන ගණන් හොයන ලොතරැයි වලින් ඇදෙන ඇතැම් මිනිස්සු තමන්ගේ අඩු දැනුම හේතු කොටගෙන කාලයක් යනකොට නැවත හිඟන්න බවට පත් වෙනවා. හේතුව ඔවුන්ට මුදල් ලැබුණට ඔවුන් දන්නේ නැහැ මුදල් භාවිතා කරන්නේ කොහොමද, ආයෝජනය කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ මුදල් තියෙන පුද්ගලයන්ට තියෙන හොඳ අවස්ථාවක් තමයි මේ ආයෝජන සමාගම්. ඔවුන්ට පුළුවන් මේ ආයෝජන සමාගම් වෙත ගෙනහිල්ලා මේ ආයෝජන සමාගම් සමග එකතු වෙලා තමන්ගේ මුදල් ඔවුන්ගේ විශේෂඥ දැනුම වෘත්තීය දැනුම භාවිතා කරලා ආයෝජනය කරලා එයින් ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කරන්න. ඊළඟට මූල්‍ය කල්බදු සමාගම්. මේ ගැන අපි කලින්ම කතා කළා. මූල්‍ය කල්බදු පනතේ යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් බලපත්‍ර ලබාගෙන කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයක් කටයුතු කරන ආයතන. ඒක කොහොමද මේගොල්ලෝ මුදල් හොයන්නේ? මේගොල්ලන්ට බෑ තැම්පතු ගන්න. මේක තැම්පතු ගන්න බැරි කොට්ටාසයක් මූල්‍ය කල්බදු සමාගමනේ. මේගොල්ලෝ කොටස් වලින් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය එවද ණය කර මගින් ණය ලෙස මුදල් සොයාගෙන ඒ මගින් තමයි කල්බදු සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ. මේගොල්ලන්ව මහා බැංකුව විසින් නියාමනය කරනවා. එතකොට මේ මහා බැංකුව විසින් නියාමනය නොකරන මේ මූල්‍ය කල්බදු සමාගමනුත් අපිට දක්නට ලැබෙනවා. නමුත් මහා බැංකුවේ ලියාපදිංචි වූ විට ඒ මූල්‍ය කල්බදු සමාගම් මහා බැංකුව විසින් නියාමනය කරනවා. එවැනි අවස්ථාවක් තමයි අපි දැක්කේ. එහෙම ලියාපදිංචි නොවූ මූල්‍ය කල්බදු සමාගමක් තමයි අපි දැක්කේ අර ත්‍රිවීර සංගමේ සභාපතිවරයාගේ ඝාතනය සඳහා කටයුතු කරනවා. මේගොල්ලන් සාමාන්‍යයෙන් අවදානම වැඩි ගනුදෙනුකරුවොත් එක්ක තමයි කටයුතු කරන්නේ. මේගොල්ලන්ගේ තියෙන ඇට්‍රැක්ෂන් එක එහෙම නැත්නම් ආකර්ෂණය තමයි වේගයෙන් ණය මුදල් ලබා දෙනවා. විශේෂයෙන්ම ඔබට තියෙන ප්‍රශ්න මේ සාමාන්‍ය බැංකුවකට ගියොත් ඔබෙන් අහන උඟක් දේවල් තව කොහෙද ණය තියෙන්නේ, ආදායම කීයද, ඇයි මේ ණය ගෙවපුව හෙට මෙහෙට මිස් වෙලා තියෙන්නේ, මොකද ඒගොල්ලෝ දෙවිය බලන්නේ නැහැ. අවදානම ඉහළ අවදානමක් අරගෙන ඔබට ටක් ගාලා
මුදල් ලබා දෙන්න. ඒක මේක හරි ආකර්ශනීයයි. මේවට යනවා. නමුත් මේ මොවුන්ගේ අය කර ගැනීමුත් ඒ වගේම තමයි විශාල පොලි මුදලක් ඔබෙන් අය කර ගන්නවා. හේතුව ඔබගේ අවදානම ඉහළ නිසා. ඒ වගේම මොවුන් සාමාන්‍යයෙන් ණය අය කර ගැනීමේදී දැඩි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. එතකොට මේකේ විශේෂයෙන්ම මෙහෙම ලියාපදිංචි නොවූ සමාගම් සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ලියාපදිංචි වෙච්ච මූල්‍ය කල්පතු සමාගම් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නියාමනයට ලක් කිරීම අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ මූල්‍ය කල්පතු සමාගම් ආර්ථිකයේ ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. කාර්යභාරය තමයි ආර්ථිකයේ ඉන්න ව්‍යවසායකයන්ට පුද්ගලයන්ට තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ ලංවා ගැනීමට එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු දියුණු කිරීමට අවශ්‍ය වත්කම් ලබා ගැනීම සඳහා පහසුකම් සලසනවා. දැන් උදාහරණයකට ඔබ ගොවියෙක් නම් ඔබට ඕනේ අපි හිතමු ලෑන්ඩ් මාස්ටරයක්. ඔබට ඕනේ ට්‍රැක්ටරයක්. එහෙම නැත්නම් යම්කිසි යන්ත්‍රයක් ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරන්න. මේ වගේ වෙලාවකට ඔබට ගාව මුදල් නැහැ මේ යන්ත්‍රය ගන්න වත්කම ගන්න. නමුත් මේ වත්කම ගත්තොත් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ ව්‍යාපාරය දියුණු කරන්නට පුළුවන්. ඒ තුළ ආර්ථිකයට වැඩි අගයක් එකතු කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔබ මොකද කරන්නේ? ඔබ ගිහිල්ලා මේ වත්කම සිලෙක්ට් කරනවා. වත්කම සිලෙක්ට් කරලා මේ මූල්‍ය කල්පතු සමාගමට කියනවා මට මේ වත්කම අවශ්‍යයි කියලා. මේක තනි පුද්ගලයෙකුට උනත් එහෙම අපි හිතමු කාර්යයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් බයිසිකලයක් ගන්න ඕනේ. එහෙනම් මේ same thing යන්ත්‍රයක් ගන්න ඕනේ. ඒතකොට බයිසිකලයක් කාර්යයක් ගත්තොත් ඔබේ ජීවන තත්ත්වය ඉහළ යනවා. යන්ත්‍රයක් ගත්තොත් ව්‍යාපාර කටයුතු දියුණු වෙලා ආර්ථිකයට අගය එකතු වෙනවා. ඒතකොට ජීවන තත්ත්වය ඉහළ යන්නට හෝ ආර්ථිකයට වැඩි අගයක් එකතු කරන්න ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ඔබට අවශ්‍ය වත්කම් ගන්න තමයි මේගොල්ලෝ මේ පහසුකම් සලසන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය වත්කම ගිහිල්ලා පෙන්නලා කියන්න මට මේක ඕනේ. කියපුවම මේ මූල්‍ය කල්පතු සමාගම ගිහිල්ලා මුදල් ගෙවලා ඒ වත්කම අරගන්න. දැන් ඔබ ගාව මුදල් නැහැනේ. ඒතකොට මේ මූල්‍ය කල්පතු සමාගම ගිහිල්ලා මුදල් ගෙවලා ඒ වත්කම අරගෙන අරගන්නවා. අරගත්තාම එහි පරම අයිතිය මූල්‍ය කල්පතු සමාගමට හිමි වෙනවා. ඊට පස්සේ මේ මූල්‍ය කල්පතු සමාගම ඒ වත්කම ඔබට භාවිතය සඳහා ලබා දෙනවා. පාවිච්චි කරන්න කියලා දෙනවා. ඒ පාවිච්චි කරනකොට ඔවුන් වාරික අය කිරීම සිදු කරනවා. ඒක මතක තියාගන්න කවුද මේකේ පරම අයිතිකරු? මූල්‍ය කල්පතු සමාගම. ඔබට තියෙන අයිතිය මොකද්ද? භාවිතයේ අයිතිය. ඒක රැක ගන්න නම් මොකද්ද ඔබ කරන්න ඕනේ? වාරික ගෙවන්නට ඕනේ. ඒක වාරික ගෙවමින් ඔබ මේ පාවිච්චි කරනවා. ඒතකොට යම්කිසි givisumකට ඔබ එළඹෙනවා. ඒ givisumේ කාලය අවසන් වෙලා අන්තිම වාරිකයක් ගෙවුවට පස්සේ ඔබට පුළුවන් මූල්‍ය කල්පතු සමාගමේ අයිතිය පවරා ගැනීමට කටයුතු කරන්න ඕන් සමග සාකච්ඡා කරනවා. right? givisumට අනුව ඒ අයිතිය පවරා ගැනීමට ඔබට කටයුතු කරන්න පුළුවන්. අන්න එතකොට තමයි ඔන්න පරම අයිතිය අයින් වෙලා ඔබ නියම අයිතිකරු බවට පත් වෙන්නේ. එතකොට ඔබ වාහනයක පොතක් අරන් ගියත් අපි දන්නවා ඒක ගහලා තියෙනවා නේ. absolute owner කියලා ගහලා තියෙන්නේ කම්පැනි නම. එතකොට ඔබ වාහනයක් විකුණද්දී ඔබෙන් ඉල්ලනවා ඩිලීෂන් ලෙටර් එකක් දෙන්න කියලා. එතකොට ඩිලීෂන් ලෙටර් එකක් කියලා කියන්නේ ඒ තියෙනට ඕනේ අදාළ සමාගමෙන් ඔබ සම්පූර්ණ මුදල ගෙවුන නිසා වත්කම ඔබට පැවරූ බවත් ඉන්ට්‍රස්ට් එකක් නැති බවත් සටහන් කරලා එහෙම නැත්නම් ඔබට වාහනේ විකුණ ගන්නවත් බෑ. ඒක මොකද ඔබ පරම අයිතිකරු නොවන නිසා. right? එතන මේක තමයි මේකේ තියෙන තත්ත්වය. එතකොට මේකේ ප්‍රධානම දේ තමයි යම් කිසි පුද්ගලයෙකුට ව්‍යාපාරයකට මුදල් නැහැ වත්කමක් ගන්න. නමුත් මේ මූල්‍ය කල්පතු සමාගම් නිසා ඔවුන්ට ඒ අවස්ථාව හිමි වෙනවා. ඒ අවස්ථාව තුළ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට හෝ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරලා ආර්ථිකයට අගයට අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා මේ මූල්‍ය කල්පතු සමාගම් වල භූමිකාව අපි අව탁සිරු නොකළ යුතුයි. ඒ ඔවුන් සුවිශේෂ භූමිකාවක් කරනවා ආර්ථිකයට අගය එකතු කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නට. ඊළඟට අපිට තියෙන එක තමයි ආත්ම සාධක සහ විශ්‍රාම අරමුදල්. එතන මෙම අරමුදල් සේවක සමාජිකයන්ගෙන් සහ සේවා දායකයන්ගෙන් දායක මුදල් ලබාගෙන ඒවා ආයෝජනය කරලා සේවකයෝ විශ්‍රාම යාමේදී දායක මුදල් සමග මූල්‍ය පළදාවක් හෝ විශ්‍රාම වැටුප් ලබා දීම සිදු කරනවා. right? එතකොට ඔබ ආයතනයේ වැඩ කරන තාක්කල් වාරික ගෙවනවා, EPF, ETF ගෙවනවා. එතකොට මේවා ඕන් රැස් කරලා ලොකු ෆන්ඩ් එකක් හදාගෙන ඒ ෆන්ඩ් එකෙන් ඉන්වෙස්ට්මන්ට්ස් කරලා ඔවුන්ට පුළුවන් ට්‍රෙෂරි බිල්ස් බොන්ඩ්ස් වල ඊළඟට කොටස් වෙළඳපොලේ මේ ආදි වශයෙන් ඉන්වෙස්ට්මන්ට්ස් කරලා ඒකට රිටර්න් එකක් අරගෙන ඔබේ ෆන්ඩ් එක දියුණු කරනවා. එතකොට ඔබට යම්කිසි ප්‍රතිලාභයක් ඔවුන් ලබා දෙනවා. මේ තුල ඔබට නිරන්තරයෙන් ඔබ නොදැනුවත්වම ඉතිරියක් සිද්ධ වෙනවා. ඒ ඉතිරිය ඔබට
ඒ අදාළ ගිවිසුම් කාලය ඉවර වෙනකොට විශ්‍රාම යාමේදී ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ තුලින් ඔබට පුළුවන් වෙනවා ඔබගේ විශ්‍රාම යාමෙන් පසු තියෙන ජීවිතයට යම්කිසි පිටුවහලක් ලබා ගැනීම. ඉතින් මේක තමයි මේ අත්සාධක සහ විශ්‍රාමාර මුදල් හැයට අපි දකින්නේ. අපි දැක්ක මේ අත්සාධක සහ විශ්‍රාමාර මුදල් ආර්ථිකයේ සමස්තවත්කම් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයකට දායකත්වයේ දරනවා නේ. මේ පොඩි ගානකට නෙමෙයි ලොකු ප්‍රමාණයකට දායකත්වයේ දරනවා අත්සාධක සහ විශ්‍රාමාර මුදල්. ඊළඟට අපිට දෙනවා සමුපකාර සමිති. මොකද සමුපකාර සමිති කියන්නේ? සමාජික නොවන මහජනතාවගෙන් ඉතුරුම් සහ කාලීන තැන්පතු ලබාගෙන සමාජිකයන්ට ණය දීමටත් වෙනත් ආයෝජන කිරීමටත් සමුපකාර සමිති පනත යටතේ අවසර ලබා ඇති ආයතන වේ. මේවා කවුද නියාමනය කරන්නේ? මේවා මහ බැංකුවේ නියාමනයට යටත් වෙන්නේ නැහැ. මේවා සමුපකාර සමිති පනත යටතේ සමුපකාර සංවර්ධන කොමසාරිස් හෝ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වලින් වෙත ලියාපදිංචි වෙලා අවසර ලබාගෙන තියෙනවා. මේක නියාමනයේ අධීක්ෂණය සමුපකාර කොමසාරිස් සහ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වරුන් විසින් තමයි සිදු කිරීම දක්නට ලැබෙන්නේ. එතකොට මෙයත් තැන්පත් මහ ජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමට අවසර ඇති ආයතනයක්. නමුත් මේ නියාමනය සහ අධීක්ෂණය සිදු වෙන්නේ මහ බැංකුව යටතේ නෙමෙයි සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වරුන් යටතේ. ඊළඟට මේ අපි කතා කරන තවත් ප්‍රචලිත මාතෘකාවක් තමයි ශුද්‍ර මූල්‍ය ආයතන. ශුද්‍ර මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පනීස් මේ දවස්වල විශේෂයෙන් කතා බහට ලක් වෙනවා. මේ ශුද්‍ර මූල්‍ය ආයතන වල ඇත්ත කතාව තමයි ඔවුන් ඉන්නේ අඩු ආදායම් ලබන පුද්ගලයන් තමන්ගේ කුඩා ව්‍යාපාර කටයුතු සිදු කරන්නට අවශ්‍ය වන සුළු ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ලබා දීම සඳහා. එතකොට අපි හිතමු මේ පොඩි කුකුල් කොටුවක් කරනවා, පොඩි ගොවි පළක් කරගෙන යනවා, එළවලු කොටුවක් කරනවා. මේකට මුදල් ඕනි. මේකට ලොකු මුදල් ඕන වෙන්නේ නැහැ. සමහරකට රුපියල් 5000ක්, රුපියල් 6000ක්, රුපියල් 7000ක් තමයි ඕනේ. ඉතින් මේක බැංකුවකට ගිහිල්ලා මේ රුපියල් 5000ක ණයක් ගන්න බැංකුව ඒවට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඔබට මේ ශුද්‍ර මූල්‍ය ආයතන වලට ගිහිල්ලා මේ වගේ කුඩා ණය පහසුකම් ලබා ගන්නට පුළුවන්. මේ ශුද්‍ර මූල්‍ය ආයතන තියෙන එක හොඳයි. මේ කුඩා මේ ව්‍යාපාරිකයෝ අඩු ආදායම් ලබන පුද්ගලයන්ට යන්න තැනක් එතකොට තියෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට වෙන්නේ මේ මූල්‍ය අනුමත මූල්‍ය ආයතන වලින් එහාට ගිහිල්ලා පොලි මුදලාලිලාගෙන් සල්ලි ගන්න. ඒ පොලි මුදලාලිලාගෙන් සල්ලි ගත්තම අධික පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ තුල හුඟක් දෙනෙක් අධෛර්යමත් වෙනවා මේ ව්‍යාපාර කටයුතු කරන්න පටන් ගන්න. මේ අඩු ආදායම් ලබන අයගේ ජීවන තත්ත්වයේ ඉහළ නංගල ඒගොල්ලන්ගේ කුඩා ව්‍යාපාර කටයුතු කරන්න අවශ්‍ය ප්‍රාග්ධනයේ ණය ලබා දීමට ශුද්‍ර මූල්‍ය ආයතන අපිට දක්වන්න ලැබෙනවා. දාසීතර වෙනකම් මේක නියාමනය කරන්නට පනතක් තිබුණේ නැහැ. නමුත් ඒ තුළ ප්‍රශ්න ඇති වෙනවා. මොකද මේ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර කරගෙන යාම හරහා ඇතැම් අකටයුතුකමුත් සිදුවීම දක්වන්න ලැබෙනවා. ඒ නිසා 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනත හඳුන්වා දෙනවා. එතකොට ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යන සමාගම් ශුද්‍ර රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචියේ නියාමනයේ අධීක්ෂණය 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනත යටතේ තමයි සිදු වෙන්නේ. right? එතකොට මේ ශුද්‍ර මූල්‍ය ආයතන තැන්පතු බාර අර ගැනීම, අඩු ආදායම් ලබන අයට මූල්‍ය පාසුකම් සැපයීම සහ වෙනත් මූල්‍ය සේවා සැපයීම වැනි කාර්යයන් සිදු කරනවා. එතකොට මේ 2016 ශුද්‍ර මූල්‍ය පනතට අනුව ශුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානය කියලා අපි හඳුනා ගන්නවා. ඒක මොකක්ද කියන එක කියන්නේ හැමෝටම කියලා කියන්න බෑ. NGO කිය යන්න බෑ නේ. මේක අපි හඳුනා ගන්නවා. කොහොමද අපි කියන්නේ? 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි එමෙන්ම සීමිත ඉදිරුම් තැන්පතු බාර ගැනීමට ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයක් දරන රාජ්‍ය නොවන සංවිධානයක් මෙයින් අදහස් වේ. ඒතර මේ නැත්තම් මේ හැමෝම මේ NGO කියලා දාගෙන මේ ශුද්‍ර මූල්‍ය කටයුත්තට වඩා වෙනත් කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඒ නිසා මෙය නියාමනය කිරීමට තමයි මේ පනත ආවේ. ඊට ශුද්‍ර ණය රාජ්‍ය නොවන සංවිධානයක් යනුවෙන් හඳුන්වනවා
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි තම්පතු බාර ගැනීමට අවසර නැති නමුත් ඒගොල්ලන්ට තම්පතු බාර ගන්න බෑ. නමුත් ණය දීමේ කටයුතු වල නිරත විය හැකි රාජ්‍ය නොවන සංවිධාන. එතකොට මේගොල්ලන්ට පුළුවන් කුඩා අඩු ආදායම ලබන අයට ගිහිල්ලා ණය දීලා ආදාය උපකාර කරන්න තම්පතු ලබා ගන්නට බෑ. ඉතින් එවැනි කට්ටිය අපි හඳුන්වනවා ශුද්‍ර ණය රාජ්‍ය නොවන සංවිධාන. right? ඉතින් මේ ආකාරයට තමයි මේ ශුද්‍ර මූල්‍ය ආයතන අපිට දක්වලා ලැබෙන්නේ. ඒතකොට මතක තියාගන්න මේකේ ප්‍රධාන කාර්යය තමයි අඩු ආදායම ලබන අයට තමන්ගේ ව්‍යාපාර කටයුතු සහ තමන්ගේ ආයෝජන කටයුතු කරගෙන යාමට කුඩා ණය මුදල් ලබා දීම මොවුන් විසින් සිදු කරනු ලබනවා. ඒ ආර්ථිකයේ සුවිශේෂ දෙයක්. මොකද අපි දන්නවා මේ ආර්ථිකය ගත්තම ලොකු ව්‍යාපාර විතරක් නෙමෙයි තියෙන්නේ කුඩා ව්‍යාපාර තියෙනවා. ඉතින් මේ කුඩා ව්‍යාපාර ඇතිවීම වැදගත්. මොකද හැමෝම පටන් ගන්න පොඩියට. ඒතකොට මේ ග්‍රාමීය ආර්ථිකයේ නංවාලීමට ඒ වගේම අඩු ආදායම් ලබන පිරිස දුප්පත් කමින් මුදවා ගැනීමට සහ රජයේ සහනාධාර ක්‍රම වලට මත යැපෙන පිරිසක් වෙනුවට ස්වයං ආර්ථිකයක් ස්වයං ධනය රැස් කරගත හැකි ආර්ථිකයක් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරගත හැකි පුද්ගලයන් බවට පත් කරන්න මේ ශුද්‍ර මූල්‍ය ආයතන ලොකු සේවාවක් සිදු කරනු ලබනවා. ඊළඟටම අපිට හඳුනා ගන්න පුළුවන් තමයි දිවි නැගුම කියන ආයතන 2003 අංක 1 දරන දිවි නැගුම පනත යටතේ දිවි නැගුම බැංකු පිහිටවනවා. ඒතකොට දිවි නැගුම ප්‍රතිලාභීන් සඳහා දිවි නැගුම බැංකු ක්‍රියාත්මක වෙනවා. ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් තැන්පතු බාර ගැනීමට සහ ණය සම්පාදනයට මේවට හැකියාව තිබෙනවා. මේක ස්තර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. දිවි නැගුම ප්‍රජා මූල බැංකු ඒ වගේම දිවි නැගුම ප්‍රාදේශීය සංවිධානය නියෝජනය කරමින් දිවි නැගුම ප්‍රාදේශීය සංවිධාන. මෙවුනුත් උත්සාහ දරන්නේ අඩු ආදායම් ලබන පුද්ගල කොට්ටාශයන්ට උපකාරීම සඳහා ණය ලබා දීම සඳහා. දැන් ඒවා කතා කරාට පස්සේ අපිට එනවා තව සුවිශේෂ මූල්‍ය ආයතනයක් ගැන කතා කරන්න ෆින්ටෙක් ආයතන. මේ ගැන අපි යම් කිසි ප්‍රමාණයකට කතා කරා ඉදිරියේදී මේ ගැන තවත් අපි විශාල වශයෙන් සාකච්ඡා කරනවා. ෆින්ටෙක් ආයතන කියලා කියන්නේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි කම්පනීස්. ෆයිනෑන්ෂල් කියන්නේ මූල්‍ය කටයුතු, ටෙක්නොලොජි කියන්නේ තාක්ෂණය. එතකොට මේ ඉස්සෙල්ලම තාක්ෂණික සමාගම් වල ප්‍රධාන කාර්යය උනේ තාක්ෂණික නිෂ්පාදන එළිදැක්වීම සහ තාක්ෂණයත් සමග කටයුතු කිරීම. නමුත් මේ තාක්ෂණික නිෂ්පාදන එළිදක්වාගෙන යාමේදී ඔවුන්ට පුළුවන් වුණා යම් යම් තාක්ෂණික නිෂ්පාදන එළියට දාන්න මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් වැදගත් වෙන. උදාහරණයකට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන්න, right? අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කරන්න යන ආදී වශයෙන්, right? ඉතින් මේ ආකාරයට මේ ආයතන විසින් නිර්මාණය කරා තාක්ෂණය උපයෝගී කරගෙන මූල්‍ය සේවා සැපිය හැකි උපකරණ. එතකොට මේ ආකාරයට තාක්ෂණය උපයෝගී කරගනිමින් මූල්‍ය ආයතන විසින් සපයන විවිධ සේවාවන් සපයන්නට උත්සාහ කරන මූල්‍ය ආයතන නොවන තාක්ෂණික සමාගම් අපි හඳුනා ගන්නවා ෆින්ටෙක් ආයතන හැටියට. එතකොට මේගොල්ලන්ගේ වැඩේ තමයි නව තාක්ෂණය පාවිච්චි කරලා මුදල් ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය විවිධ පහසුකම් හඳුන්වා දෙන එක. ඒ වගේම විද්‍යුත් මුදල් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක වීම. එතන මතක තියාගන්න මේ ෆින්ටෙක් ආයතන ප්‍රධාන වශයෙන්ම ඒම් කරන්නේ ફોකස් කරන්නේ මූල්‍ය සේවා සැපයීම කියන අංශයට. මොවුන් අන්තර්මූල්‍යකරණය වෙත වැඩි යොමු වෙන්නේ නැහැ. නමුත් මූල්‍ය සේවා සැපයීම තමයි ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වෙන්නේ. මේ ආයතනවල තාක්ෂණික නිමැවුම් නිසා අර පෙර කාලයේදී මූල්‍ය සේවා ලබා ගැනීමට මූල්‍ය ආයතන වලට ගිහිල්ලා ගත වෙච්ච කාලය ඒ ගිය ලොකු මේ ලොකු ප්‍රොසෙස් එක මේවා ඔක්කොම නැති වෙලා ඉතින් වේගයෙන් ගනුදෙනු කරන්නට ජනතාවට අවස්ථාව සැලසෙනවා. නිසා මේ ජනතාව මේක නිසා මේක ප්‍රිය කරන්න පටන් ගන්නවා. මොකද වේගයෙන් කරන්න පුළුවන්. ගාස්තු යන්නේ නැහැ. ඉස්සර බැංකුව හරහා යන්න ගියාම ගාස්තු යනවා. වෙලාව යනවා සෑහෙන. ඊට බැංකුව හරහා යන්න ගියාම ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. නේ? ලොකු ප්‍රොසෙස් එකක් ෆලෝ කරන්න ඕනේ. දැන් ඒ වෙනකොට ඔන්න ඔබට එනවා මේ ෆින්ටෙක් ආයතන වලින් හදලා මොබයිල් ඇප්ලිකේෂන්ස්. ටක් ගාලා මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් එකිනෙක අතර. ටක් ගාලා ගෙවීම් කරන්න පුළුවන්. ඉතින් මේකට මිනිස්සු නිරන්තරයෙන්ම ප්‍රිය වෙනවා. වේගය, අඩු වියදම සහ අඩු කාලය වැයවීම කියන කාර්ය නිසා. right? එතකොට මේ ෆින්ටෙක් ආයතන
වර්තමානයේදී බැංකු ක්‍රමයට සහ මූල්‍ය ආයතන වලට ලොකු තර්ජනයක් වෙනවා මූල්‍ය සේවා සැපයීම අංශයේ. ඒ නිසා බැංකුත් වර්තමානයේදී ඩිජිටල් බැංකින් හරහා මේ නව තාක්ෂණය මත පදනම් වෙච්ච උපකරණ ගෙනල්ලා මේ තරංගයට මුහුණ දීම සඳහා කටයුතු කිරීම දක්වන්න ලැබෙනවා. right ඊළඟට අපි යනවා ඉගෙනුම් ක්‍රියාකාරකම්. ඒතර ඔබට පුළුවන් එන සතියේ මේවාට පිළිතුරු ලියන්න. අපි කියනවා මූල්‍ය පද්ධතිය තුළ මූල්‍ය ආයතන වල කාර්යභාරය සැකීම් පදන්න. මොනවාද කාර්යභාර? ඊළඟට රක්ෂණ සමාගම් අනිකුත් මූල්‍ය ආයතන වලින් වෙනස් වන්නේ කෙසේද? මූල්‍ය ආයතන වල ප්‍රධාන ව්‍යාපාර කටයුතු උදාහරණ සහිතව සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ කාර්යභාරය වැදගත්කම සැකවින් පහදන්න. මූල්‍ය පද්ධතිය තුළ බලපත්‍රලාභී වාණිජ බැංකුවල වැදගත්කම පැහැදිලි කරන්න. මූල්‍ය පද්ධතිය තුළ ශුද්‍ර මූල්‍ය ආයතන වල කාර්යභාරය පහදන්න. ෆින්ටෙක් ආයතන වල ඇති වැදගත්කම සහ සාම්ප්‍රදායික මූල්‍ය ආයතන වලට ඇතිවන බලපෑම සාකච්ඡා කරන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේවට පිළිතුරු ලියන්න පටන් ගන්න කියලා. ඉතින් මේ පිළිතුරු ලියද්දී ඔබට පුළුවන් අපි කරපු සාකච්ඡාව නැවත අහන්න. ඒ වගේම නෝට් එක බලන්න. ඊළඟට ඔබට පුළුවන් ඔබගේ අධ්‍යයන කටයුතු කරන්න අන්තර්ජාලය භාවිතා කරමින් මහා බැංකුව වෙබ්සයිට් එක පාවිච්චි කරමින් දැනුම සොයන්න. සොයලා මේවට පිළිතුරු ලියන්න කරුණු 5ක් 6ක්වත් at least මේ එක ප්‍රශ්නයකට ඇතුළත් වෙන ආකාරයට. ඊළඟට අපි ඔබගේ ටියුට් එක දිහා බැලුවොත් මේ ටියුට් එකේ ඔබට යම් හිස්තැන් තියෙනවා. අපි මේ සාකච්ඡා කරපු ඒවායින් ඔබට මේවට පිළිතුරු ලියන්න පුළුවන්. අපි එන සතියේ ඒක සාකච්ඡා කරමු. මම ඔබට ආරාධනා කරනවා මේ ටියුට් එකේ තියෙන ඇතම් ඒරියාස් වලට ඔබ පිළිතුරු ලියන්න. පිළිතුරු ලියලා ලෑස්ති වෙලා ඉන්න. අපි එන සතියේ මේ පිළිතුරු පිළිබඳව කතා කරමු. මේවා ඔබට තමත් පාස්වෙන් පිළිතුරු ලියන්න පුළුවන් ඒවා අපි අද සාකච්ඡා කරා. මේ කරලා අපි එන සතියේ මේක සාකච්ඡා කරලා ඊතුරු පාඩමේ ඊතුරු කොටසට ගමන් කරමු. right. එහෙමනම් අපි අදට පාඩම අවසන් කරනවා. අපිට කාලය නැති නිසා ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට පුළුවන් යොමු කරන්න.